මේ කම්පියුටර්ස් තිබිලා ස්ක්‍රැච් දාගන්න බැරි වුණ කට්ටිය ඉන්නවද කවුරු හරි? හරි. කම්පියුටර්ස් තිබිලා ස්ක්‍රැච් දාගන්න බැරි වුණ කට්ටිය ඉන්නවනම් කියන්න මම හෙල්ප් කරන්න දාගන්න. මට WhatsApp වල මැසේජ් එකක් දාන්න මම හෙල්ප් කරන්න ඔයාලට දාගන්න. හොඳේ. මේ ඔය හරි දාගන්න බැරුව හිර වුණා නම් කියන්න. හොඳේ. හරි. මේ ජනේරු පුතා නේද කැන්ඩි කියලා කිව්වේ? මට මතක නැහැ කට්ටිය පොඩ්ඩක් කැන්ඩි දායක කෙනෙක් හිටියා මාතර කෙනෙක් හිටියා බුදු පිටේ කෙනෙක් හිටියා ඇම්බිලිටි කියන්නේ හරි හරි දැන් ඔන්න ඔයගොල්ලෝ මාතෘකාව ලිව්වා ක්‍රමලයක ගොඩනැගීමවල මාතෘකාව ලිව්වා නේ ක්‍රමලයක ගොඩනැගීම හොඳයි ප්‍රෝග්‍රෑමින් දැන් මේ එතකොට අපි නිකන් පොඩ්ඩක් ජෙනරලි කතා කරමු හොඳයි දැන් මේ ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ මොකක්ද ඇයි මේ ප්‍රෝග්‍රෑමින් කියලා තියෙන දෙයක් තියෙන්නේ හරි දැන් අපිට දැන් අපි ප්‍රෝග්‍රෑමින් ගැන කතා කරද්දී දැන් අපි නිකන් බලමුකෝ අපේ කම්පියුටර් එකේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා හරි දැන් මම ඕපන් කරන්න අපේ තියෙන සරලම කම්පියුටර් එකේ තියෙන සරලම ප්‍රෝග්‍රෑම් එකක් හරි මේ මොකද්ද කැල්කියුලේටර් එක නේ මේ තියෙන කැල්කියුලේටර් එක එතකොට අපිට කැල්කියුලේටර් එක අවශ්‍ය වෙන්නේ ඇයි අපිට කැල්කියුලේටර් එක අවශ්‍ය වෙන්නේ මොනවා හරි ගණිත කර්ම කරගන්නනේ එකතු කරන ඒවා වැඩි කරන ඒවා දැන් අපි හිතමුකෝ මේ දැන් ඔන්න දැන් අපි හිතමු මට ඕන වෙනවා දෙක වැඩි කරන්න ඕනේ 10යි හරිද දැන් අපිට මේක හිතින් හදන්න පුළුවන් නේ 20යි ඊට පස්සේ මට ඕන වෙනවා 50 වැඩි කරන්න අපි 50 බෙදන්න ඕන වෙනවා මේ 5යි හරිද දැන් මේ වගේ එකක් අපිට පුළුවන් නේද හදාගන්න 50ට 5ව 10යි දැන් මෙහෙම එකක් අපිට ඕන 1000 වැඩි කරන්න ඕන වෙනවා අපි හිතමු 10යි ඒකත් පුළුවන් 10000යි හැබැයි මෙහෙම එකක් මට ඕන 3562 මට මේක බෙදන්න ඕන වෙනවා 7ෙන් හරිද මේක බෙදන්න ඕන 7ෙන් අන්න පොඩ්ඩක් අමාරුයි නේ අන්න පොඩ්ඩක් අමාරුයි හරි එහෙනම් මම ඉතින් ඔහෙනම් අර ගාන ලියලා මේක බෙදාගෙන යනවා 35 7ව බැලුවා ඊට පස්සේ 6ට බැලුවා ඔන්න 62ට බලලා ඔන්න බෙදන්න ඕන හරි අන්න පුතේ මෙන්න ගැටලුවක් තියෙනවානේ මට ගැටලුවක් තියෙනවා හොඳ එතකොට මම මේ ගැටලුවට මට දැන් ගණිත කර්ම ලොකු ගණිත කර්ම කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා හරි ඊට පස්සේ මම මොකද්ද කරේ මේ ගණිත කර්ම ලේසියෙන් කරන්න පුළුවන් වෙන විදිහට ඔන්න ඩෙවලොප් කරලා තියෙනවා කැල්කියුලේටර් එකක් හරිද ඉතින් කැල්කියුලේටර් එක මොකද්ද කරන කාර්යය එයා අපේ මේ තිබ්බ ප්‍රොබ්ලම් එකට මෙන්න මේ ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එකක් දුන්නානේ මේ ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එකක් දුන්නා අපිට ලේසියෙන් ගණිත කර්ම කරගන්න මෙයා අපිට විදියක් හදලා දෙනවා හරි දැන් 3562 කියන එක අපිට සංගාල මේකෙන් 7ෙන් බෙදලා උත්තරේ ගන්න පුළුවන් නේ 508.85 ඔහම සංඛ්‍යාවක් එන්නේ හරි ඉතින් මේ අපි මේ ප්‍රෝග්‍රෑම්ස් කියලා කට්ටිය Zoom එකට එනවා යනවා සිග්නල් කේස් තියෙනවද දන්නේ නැහැ සමහර දරුවන්ට කොහොමද මම පුතේ මම රෙකෝඩින් එක දානවා මම YouTube රෙකෝඩින් එක දාන්නම් කනෙක්ෂන් අවුල් තියෙන කට්ටියට පුළුවන් ආපහු වීඩියෝ එක බලන්න පුළුවන් YouTube එකේ මේ හරි එතකොට දැන් අපි පුතේ මේ ප්‍රෝග්‍රෑම්ස් කියලා අපි මේ ප්‍රෝග්‍රෑමින් කියලා කරන්නේ හැම වෙලේම
මොකක් හරි දෙයකට සොලියුෂන් එකක් හදන එක. හොඳයි. ඉතින් දැන් සමහරව ප්‍රොබ්ලම් වෙන්න පුළුවන්. එහෙම සමහර ඒවා යම් මොකක් හරි අචීව් කරගන්න වෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ දැන් මේ Word. දැන් Word කියලා කියන්නේ හරිම Microsoft Word කියලා කියන්නේ ගොඩක් complicated software එකක් නේ. Microsoft Word කියලා කියන්නේ ටිකක් complicated software එකක්. හොඳයි. අපි දැන් Word පාවිච්චි කරන්නේ මොකටද? අපි මේ MS Word කියන software එක අපිට පාවිච්චි කරන්න පුළුවන් document prepare කරන්න නේ. මොන හරි document අරුෂ ඊශාන් document prepare කරන්න Word කියන software එක පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. ඉතින් දැන් මේකත් program එකක්. මේකත් අපේ මොකද්ද අපිට තිබ්බ problem එක document prepare කරන්න දැන් මේ වගේ වචනයක් දාලා ඒව ලස්සන කරන්න. හොඳයි. ඉතින් මේ වගේ ability එකක් තියෙන software එකක් අපිට ඕන වෙලා තියෙනවා. ඉතින් මොකද කරේ මේගොල්ලෝ හැදුවා Word කියලා software එකක් හැදුවා. අන්න problem එකට solution එකක්. දැන් අන්න ඒ වගේ අපි ඕනම මේ programming ගැන කතා කරන්න ගියොත් අපි මේ try කරන්නේ හැම වෙලේම problem එකකට solution එකක් දෙන්න තමයි try කරන්නේ. හරි. මොකක් හරි ලේසියෙන් කරගන්න විදිය. problem එකට solution එකක් තමයි මේ දෙන්න හදන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ මේ programming කියන පාඩම 6 වසරේ ඉඳන්ම තියෙනවා. 6 වසරේ ඉඳන් පොඩ ඔයගොල්ලෝ build up කරගෙන ඇවිල්ලා 6 වසර 7 වසර 8 9 10 11. හරි. මේ එතකොට ඔන්න ඔය දිගටම programming කියන පාඩම තියෙනවා. හොඳද? එතකොට දැන් ඔයාලට 11 වසරේදී තියෙනවා මෙන්න මේ පේරවල මේ නම Pascal. 11 වසර ICT වල තියෙනවා මෙන්න මේ Pascal කියන programming language එක ඉගෙන ගන්න. Pascal කියන programming language එක 11 වසරේදී තියෙනවා. හරි. ඔයගොල්ලෝ A level IT කරොත් මෙන්න මේ Python කියන software එක ඉගෙන ගන්න පුළුවන් A level ICT වලට. හරි. ඔන්න ඔය දෙක තමයි ඔයාලගේ මේ ඉස්සරහට සිලබස් එකේ තියෙන්නේ. එතකොට ඊට අමතරව දැන් HTML ඔයගොල්ලෝ වෙබ්සයිට් හදන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් වෙබ්සයිට් හදන හැටි ගැන ඒත් කියලා දෙනවා 11 වසරේදී වෙබ්සයිට් හදන හැටි ගැන මේ ඉගෙන ගන්න ගියාපුවාම මේ HTML හරි ඊට පස්සේ A level වල තියෙනවා PHP හරි PHP CSS ඔන්න වගේ ඒවා කතා කරනවා 11 වසරේදී හරි එතකොට ඒකත් ප්‍රෝග්‍රෑමින්ග් නෙවෙයි හැබැයි ටිකක් සම්බන්ධයි වෙබ් ඩෙවලොප්මන්ට් කියන එකත් ප්‍රෝග්‍රෑමින් එකම එකටම යන පැත්තක් හොඳයි එතකොට දැන් මේ ඔයාලා මේ රෙඩි කරවන්නේ පොඩ මේ ෆීල්ඩ් එක ගැන ඒ සබ්ජෙක්ට් එක ගැන තමයි මේ ඔයාලා මේ රෙඩි කරවන්නේ මේ පාඩම් වල හොඳද ඉතින් හරිම පුතේ ඉන්ට්‍රස්ටිං පාඩම් මේවා සහ දැන් ඔයගොල්ලෝ මේවා හරියට ඉගෙන ගත්තොත් මේවා හරියට ඉගෙනගෙන මේ පුතේ ඉස්සරහට හිතන්නකෝ ඔයාලා මේ O level වෙනකන් ගිහිල්ලා A level කරලා ඊට පස්සේ කැම්පස් ගිහිල්ලා හොඳ කැම්පස් ගිහිල්ලා IT ඩිග්‍රී එකක් කරන්න ඔයගොල්ලෝ ප්ලෑන් කරොත් ඔන්න එතකොට සමහරට ඔයාලා සමහර දවසක මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් එහෙම නැත්නම් IT ඩෙවලොපර් කෙනෙක් software engineer කෙනෙක් අන්න ඒ වගේ මේ ප්‍රොෆෙෂන් එකට ජොබ් එකකට පවා යන්න පුළුවන් මේ පාඩම අන්න ඒ වගේ ලොකු මේ ෆියුචර් එකක් තියෙන පුතේ මේ සබ්ජෙක්ට් එක ICT කියලා කියන්නේ. හොඳයි. අනික මේක මේ අර ඉගෙන ගන්න එක හරිම ඔයාලගේ ලයිෆ් එකට වටිනවා. මොකද දැන් ඔයගොල්ලෝ ඉස්සරහට මේ ඉගෙන ගන්න දේවල් ඩේ ටු ඩේ ලයිෆ් එකේ යූස් කරනවා. හොඳයි. යූස් වෙනවා. ඒ හින්දා උපරිම මේ උනන්දුවේ ඉගෙන ගන්න මේ පාඩම හොඳයි. මේ දැන් අපි පන්ති කරා හෝ නොකරා හෝ ඔය පුතාලා දුවලා මේ ඉගෙන ගන්න කරුණු ඕන තරම් තියෙනවා YouTube එකේ. වෙබ්සයිට්ස් තියෙනවා. හරි. ඔයගොල්ලෝ පුළුවන් තරම් කියවන්න. ඒ කියවද්දී ඔයාලගේ ඉංග්‍රීසිත් හැදෙනවා. මේ ඉංග්‍රීසි හොඳටම හදාගන්න. දැන් ඔයගොල්ලෝ මේ සිංගල් මීඩියම් කරා කියලා ඉංග්‍රීසි නෝට්ස් කියවන්න තියෙන්න එපා. ඉංග්‍රීසි අනිවාර්යයි. හොඳයි. ඒවත් හදාගන්න. එතකොට
හොඳ ෆියුචර් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. හොඳද? මේ එතකොට මේ මම ඔය පස්සේ ගෲප් එකට දාන්න ඔයාලට කියවන්න මැටීරියල් එහෙම මේ ඒතකොට ඒවත් හිමීට බලන්න මේ ඒ හින්දා සබ්ජෙක්ට් එකකට වඩා හිතන්න මේක නිකන් අර මේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. හොඳයි. හරි. එතකොට දැන් මේ පුතාලට ස්ක්‍රීන් එකේ පේන්නේ මේ අද වර්තමාන ලෝකයේ පුතේ මේ පාවිච්චි වෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් කිහිපයක්. හොඳයි. Java. සමහර ඔයාලා මේ නම් අහලා තියෙ කොහෙන්ද? හොඳයි. Java. Python මම කිව්වා. Python තමයි ඔයාලට A level වල ICT වල තියෙන්නේ. හොඳද? Haskell ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා 11 වසරේදී. PHP කියන්නේ වෙබ්සයිට් ඩෙවලොප් කරන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. තව ගොඩක් ඒවා තියෙනවා. හොඳයි. JavaScript, C++, C#, හොඳයි. Visual Basic, හොඳයි. Prolog, Perl වගේ කෝල් පිටු ගොඩක් ඒවා තියෙනවා. හොඳයි. ඉතින් ඒ වගේ ලොකු සබ්ජෙක්ට් එකක් මේක. හොඳද? හරි. දැන් මම ඔයාලගේ පොඩ්ඩක් පොතේ තියෙන එක පෙන්නන්නම්කෝ. දැන් ඔයාලගේ පොතේ පටන් ගන්නේ 29 වෙනි පිටුව. හොඳද? 29 වෙනි පිටුව. එතකොට එතනින් පටන් ගන්නේ මේ පටන් ගන්න පුතේ මෙන්න මෙතනින් පටන් ගන්න. හොඳද? සරල තේරීම කියලා. හොඳද? සරල තේරීම කියලා කින්ද පටන් ගන්න. හොඳද? දැන් ඔයාලට 9 වසරේ මේ නෙමෙයි 8 වසරේ දැන් මේ කියන්නේ 8 ශ්‍රේණිය ක්‍රමලයක ගොඩනැගීම් පරිච්ඡේදයේදී ඔබ ඉගෙනගත් පරිදි සරල තේරීම කියලා එහෙම කතන්දරයක් කියන්නේ. හොඳයි. ඉතින් 8 වසරේ පාඩම ගැන ඔයාලට පුතේ හොඳ අදහසක් තියෙන්න ඕනේ මේ පාඩම මේක කන්ටිනියු කරන්න. හොඳයි. නැත්තම් නිකන් අර උඩින් පාත් වුණා වගේ තමයි මේක බලන් ඉන්න වෙන්නේ. හොඳද? ඒ හින්දා 8 වසරේ කරපු ටික අපි පොඩ්ඩක් මතක් කරගමු. මම එතනින් ඉඳන්ම තමයි කන්ටිනියු කරගෙන යන්නම්. මේ නැත්තම් මේක මේ තේරුවක් නැති වෙන මෙතනින් පටන්ගෙන කෙලින්ම ගියොත්. හොඳයි. right. හරි. ගැටලු විසඳීම. හොඳයි. ගැටලු විසඳීම. මේ කවුද අඳින්නේ ස්ක්‍රීන් එකේ? මේ right. හොඳයි. දැන් ඔන්න අපි හිතමු ඔන්න දැන් ගෙදරදී ඔයාලට ගැටලු වෙනවන්නේ. ඔයාලට ගෙදරදී ගැටලු වෙනවා. හරි. එතකොට ගැටලු වලට ගැටලු හරි මොකක් හරි අචීව් කරන්න වෙනවා. අපි හිතමු ඔන්න අම්මා ඔයාලට කියනවා හරිද? අම්මා ඔයාලට කියනවා පුතේ හරි දුවේ හරි මේ තේ එකක් හදන්න කියලා කියනවා. හොඳයි. ටී එකක් හදන්න කියනවා. හොඳයි. පුළුවන් හදන්න. තේ හදන්න පුළුවන්. තේ හදන්න පුළුවන් ඇතිනේ. හරි. තේ හදන්න පුළුවන් ඇතිනේ. හරි. ඔන්න ගැටලුවක්. හොඳයි. දැන් සමහරුන්ට දැන් මේක වැඩි ගැටලුවක් නෑ සමහර කට්ටිය වැඩි දන්නවනම් හොඳටම. හැබැයි අපි හිතමු මේක ටිකක් අපි තේ හදන්න ටිකක් අමාරු කෙනෙකුට උගන්වන්නත් යනවා හිතන්නකො. හොඳයි. එතකොට මේක ටිකක් අපි සිස්ටමැටික් විදිහට බලන්න ඕනේ මේක දිහා. හොඳයි. ඔන්න දැන් අපි කියනවා හරි අම්මා කියන පුතේ තේ එකක් හදපන් කියලා. හොඳයි. තේ එකක් හදන්න කියලා කියනවා. හරි. එතකොට තේ එකක් හදන්න යනවා නම් ඔයගොල්ලෝ මුලින්ම මොනවද අම්මගෙන් ඉල්ල ගන්න ඕන? අම්මගෙන් හරි කුස්සිය හරි මොනවද තියෙන්න ඕන? තේ එකක් හදන්න යනවා නම් මොනවද ඕන? තේ කොළ ඕනනේ. තේ කොළ ඕන. හරි. මම මේ ඉංග්‍රීසියෙන් ලියන්නම්. තේ කොළ හොඳ T
මේ tea leaves හොඳේ හරි තේ කොළ ඕන තව sugar ඕනනේ සීනි ඕන හොඳේ තේ එකක් හදනවා නම් තේ කොළ ඕන sugar ඕන නේ ඊට පස්සේ water ඕනනේ වතුර ඕන boil water ඕන හරි උණු වතුර ඕන හොඳේ ඔන්න තව එච්චරයිනේ සීනි ඕන තේ කොළ ඕන උණු වතුර ඕන හරි කෝප් එකක් ඕන හොඳේ හරි කෝප් කප් එකක් ඕන හොඳේ එතකොට වතුර රත් කරන්න මොකක් හරි මෙකනිසම් එකක් ඕන හොඳේ අපි හිතමු හීටර් එකක් හරි මොකක් හරි හොඳේ හීටර් හරි නැත්තම් ටී පොට් එකක් හරි මොකක් හරි ඕන හොඳේ හරි හොඳේ දැන් අපි ඔය කරන්ට් එක ගැන එහෙම හිතන්නේ නැතුව මොකද හොඳේ ඒ කියන්නේ දැන් අපිට ඒ වගේ ලොකෝට ඇඩ්වාන්ස් විදිහට මේක හිතන්නත් පුළුවන් හොඳේ අපි එච්චර ඇඩ්වාන්ස් ලොකෝට යන්නේ නැත්නම් අපි රෆ්ලි හිතමු හරි තේයක් හදන ටී ඕන සුගර් ඕන උණු වතුර ඕන අපේ ඩිවයිස් ඕන කප් එකක් ඕන ටී පොට් එකක් ඕන හොඳේ වතුර රත් කරගන්න විදියක් තියෙනවා හරි එතකොට හරි ඔන්න දැන් ওই ටික අම්මා දෙනවා ඔයාලට හොඳේ ආපුතේ මෙන්න ඔන්න උඹට තේගොල්ල තියෙනවා සීනි තියෙනවා මේ වතුර කෝප් එක දාලා තියෙනවා මේ කප් එකක් තියෙනවා ඔන්න හැන්දකුත් තියෙනවා හීටර් එකකුත් දෙනවා හරි ඊට පස්සේ මොකද්ද කරන්නේ හොඳේ දැන් අපි අන්තිමට මොකද්ද අන්තිමට එන්න ඕන අපිට එන්න ඕන තේ කෝප්පයක් හැදෙන්න ඕන අපේ මේ අරමුණ මොකද්ද මේක ටී කප් හොඳේ තේ කෝප්පයක් හදන එක තමයි අපේ අරමුණ එහෙම නැත්නම් අපේ ප්‍රොබ්ලම් එක හොඳේ තේ කෝප්පයක් තමයි හදන්න ඕන හරි එතකොට හොඳේ දැන් මේක තමයි ප්‍රොබ්ලම් එක මගේ ප්‍රොබ්ලම් එක මේකයි හොඳේ එතකොට මේක තමයි මගේ අන්තිම අවුට්පුට් එක හොඳේ මගේ අවුට්පුට් එක තමයි මගේ අන්තිම ප්‍රතිදානය අවුට්පුට් එක තමයි ටී කප් එකක් හැදෙන්නේ හොඳේ එතකොට මේ මොනවද හොඳේ මේවා තමයි පුතේ අපි මේවට කියනවා ඉන්පුට්ස් කියලා හොඳේ ආදාන හොඳේ ආදාන හොඳේ සිංහලෙන් කියන්නේ ආදාන හොඳේ ඉන්පුට්ස් දැන් ඔන්න තේ කෝප්පයක් අපි හදනවා නම් අන්න අපිට ඕන ආදාන ටික හොඳේ එතකොට පුතේ දැන් ඔන්න මේ ආදාන පාවිච්චි කරලා මේ ආදාන ඉන්පුට්ස් පාවිච්චි කරලා මම මෙන්න මේ ටී කප් එකක් ඔන්න අපි හදනවා හොඳේ අන්න ඒකට තමයි අපි කියන්නේ මේ process එක කියලා හොඳේ ක්‍රියාවලිය process හොඳේ එහෙම නැත්නම් ක්‍රියාවලිය කියලා කියන්නේ ඔන්න අන්න ඒකට හොඳේ එතකොට process එක තමයි මේකේ වැදගත්ම part එක හොඳද ඒ කියන්නේ මේ ආදාන ඉන්පුට්ස් එක පාවිච්චි කරලා මම කොහොමද මේ ටී කප් එක හදන්නේ කියන එක හොඳද හදමු බලන්න අපි ටී කප් එකක් පුරුදු වෙනත් එක හදමු හොඳේ හරි මොකද්ද මුලින්ම කරන්නේ දැන් මේක ඩිපෙන්ඩ් වෙනවා ඒ පුද්ගලයාම හොඳේ අපි රෆ්ලි හිතමු මුලින් මොකද්ද කරන්න ඕන වතුර රත් කරන්න ඕන නේ මුලින් මොකද්ද කරන්න ඕන වතුර රත් කරන්න ඕන නේ හීටර් එක හරි ටී පොට් එක හරි පාවිච්චි කරලා බොයිල් වෝටර් නේ අව ස්ටෙප් තියෙනවා අපි රෆ්ලි හිතමු මොකද බොයිල් වෝටර් හරි වතුර මුලින්ම රත් කරා ඔන්න අපි මේ ඉන්පුට් පාවිච්චි කරලා ටී කප් එක ගන්න යන්නේ පළවෙනි ස්ටෙප් එක මොකද්ද කරේ බොයිල් වෝටර් හොඳේ වතුර රත් කරගත්තා හොඳේ ඊට පස්සේ මොකද කරන්න පුළුවන් මට හොඳේ වතුර රත් කළා මොකද කරන්නේ හොඳේ වතුර රත් කළා මොකද කරන්නේ කොහොම චැට් එක දාන්න බෑ ගන්න වතුර රත් කළා මොකද කරන්නේ හොඳේ මොකද කරන්න පුළුවන්
එකට pour හොඳයි pour boil water to the cup හොඳයි උණු වතුර ටික කප් එකට දානවා කියලා මම ඔන්න දැම්මා හොඳද තුන්වෙනි ස්ටෙප් එක හොඳයි තුන්වෙනි ස්ටෙප් එක මොකද්ද දැන් මේ ස්ටෙප් වෙනස් වෙන්න පුළුවන් ඈ මම නිකන් හිතලා ලියන්නේ හොඳයි add key හොඳයි තේගොල්ල ඇඩ් කරනවා හොඳයි තේගොල්ල ඇඩ් කරනවා හරි ඊට පස්සේ sugar ඇඩ් කරනවා හොඳයි add sugar මෙතන මම දැන් පොඩි important step එකක් කියනවා හොඳයි add sugar හරි ඊට පස්සේ මොකද කරන්නේ අජීව රොෂාන් සූන් එකට එනවා දැන් මොකද කරන්නේ තේගොල්ල ඇඩ් කරා sugar ඇඩ් කරා මම දැන් හොඳට මික්ස් කරන්න ඕන හොඳයි mix together හොඳයි හොඳට කලවම් කරන්න හොඳද හරි දැන් ඔන්න දැන් වැදගත් ස්ටෙප් එකක් හොඳයි දැන් මම sugar check කරන්න ඕන හොඳයි සීනි ඇද්ද කියලා check කරන්න ඕන හරි අපරවල තේගොල්ල check කරන්න පුළුවන් මම තේගොල්ල check කරන්නේ නැහැ check sugar හොඳයි check sugar is enough or not හොඳයි check sugar is enough or not හොඳයි එතකොට අන්න මම මෙතනින් check කරනවා සීනි ඇද්ද කියලා හොඳයි සීනි මදි නම් if not enough හරි සීනි මදි නම් මම මොකද්ද කරන්න පුළුවන් go back again to fourth step add නෙවෙයි හොඳයි මම ආපහු යනවා හතරවෙනි පියවරට හොඳයි if not enough go back to fourth step හොඳයි fourth step ආපහු යනවා හතරවෙනි step එකට තේරුණා මම check කරනවා සීනි ඇද්ද කියලා හොඳද සීනි මදි නම් if not enough go back to fourth step හතරවෙනි step එක මොකක්ද තියෙන්නේ add sugar තියෙන්නේ නේ එහෙනම් මම සීනි මදි නම් ආයෙ සීනි හැන්දක් දානවා add sugar ආයෙ කලවම් කරනවා ආයෙ check කරනවා හොඳයි දැක්කද අර repetition එක හොඳයි අර repetition කියන්නේ අන්න ඒ වගේ ඒවා හොඳයි check කරනවා මදි නම් ආයෙ උඩහට ගියා ආයෙ එනවද නිකන් check කරගෙන හොඳයි එතකොට දැක්කද එතකොට මෙතනින් මෙහාට මෙතනින් පල්ලෙහාට යන්න බෑ සීනි මදි නම් හොඳයි ඒ කියන්නේ සීනි දාලා අන්තිම කටේ තියන්න බැරි තරම් සීනි දානකම් හරි මෙතන කැරක් ඉන්න වෙනවා අපිට සීනි ඇති වෙනකම් මේ ස්ටෙප් එකේ ඉන්න වෙනවා හොඳයි හරි එතකොට සීනි ඉනෆ් නම් තමයි මම ඊළඟ ස්ටෙප් එකට යන්නේ හොඳයි ඉතින් ඊළඟ ස්ටෙප් එක හරිනේ ඊට පස්සේ ෆිනිෂ් හොඳයි දැන් මේ ස්ටෙප් එක ආවා කියලා කියන්නේ අපිට මොකක්ද හම්බෙන්නේ අපිට ටී කප් එකක් හම්බ වෙනවා ඔන්න ඔය ස්ටෙප් ටික ආවා කියලා කියන්නේ පුතේ අපිට ටී කප් එකක් ඔන්න හම්බ වෙනවා හොඳයි ඉතින් මම මොකද්ද කරේ මේ හොඳයි මම මෙතන කරේ ප්‍රොබ්ලම් එකක් ඔන්න මට තියෙනවා හොඳයි මට ප්‍රොබ්ලම් එකක් තියෙනවා හොඳයි එතකොට දැන් ඔන්න ගැටලුවක් හොඳයි ගැටලුවක් තියෙනවා ගැටලුවක් විසඳීමට ප්‍රථම ගැටලුව හොඳින් විශ්ලේෂණය කළ යුතුයි හොඳයි එවිට ගැටලුව විසඳන අයුරු පිළිබඳ මනා අවබෝධයක් ඔයාලට ගන්න පුළුවන් හොඳයි එතකොට අන්න මේ ගැටලුවක් පුතේ විශ්ලේෂණය කරනවා කියන්නේ ඔයාලගේ ජීවිතෙත් මෙහෙමයි හොඳයි දැන් ඔයාලගේ ලයිෆ් එකෙත් පුතේ ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන් හොඳයි එක ප්‍රශ්න හොඳයි ඕනෑම ප්‍රශ්න කරලා කතාවරක් කියන ඕනෑම ප්‍රශ්න විසඳුමක් තියෙනවා ඒ වගේ තමයි අපි හරියට ප්‍රශ්නේ විශ්ලේෂණය කරලා මොකක්ද කරන්න පුළුවන් මේකට විසඳුමක් මේක කියලා හිතලා ඒ විසඳුමට යන්න ඕන ස්ටෙප් ටික මම හරියට අඳුර ගන්න ඕන හොඳයි දැන් මේ ඊට පස්සේ ඒ විසඳුමට යන්න ඕන ඉන්පුට්ස් ටික මම හරියටම හොයා ගන්න ඕන ඒ ඉන්පුට්ස් ටික මම හොඳට අඳුර ගන්න ඕන හොඳයි අන්න එහෙමයි අපි ගැටලුවක් විශ්ලේෂණය කරනවා කියලා කියන්නේ හොඳයි ඉතින් ඒ ගැටලුවක් විශ්ලේෂණය කරද්දී තමයි අපිට මෙන්න මේ
inputs process output කියන එක ඔන්න ඔය විදිහට අපි පැහැදිලිව අපි අඳුන ගන්න. හොඳද? දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද ඇල්ගොරිදම් කියන වචනේ? ඇල්ගොරිදම් කියන වචනේ අහලා තියෙනවද? කියන්න බලන්න. ඇල්ගොරිදම් කියන වචනේ අහලා තියෙනවද? අහලා තියෙනවද? උත්තර ඇල්ගොරිදම් කියන වචනේ අහලා තියෙනවද? ජනීරු රන්තිස්. හරි. හරි. මේ හොරු වගේ ඉන්න බෑ හොඳේ. උත්තර දෙන්න ඕන. පන්තියේ හොරු වගේ ඉන්න බෑ. අහන ඒවට උත්තර දෙන්න ඕන. හොඳේ. දන්නේ නැත්නම් නෑ කියන්න ඕන, අහලා දෙන්න ඕන කියලා කියන්න ඕන. ෆීඩ්බැක් එක ඕන. හොඳේ. ෆීඩ්බැක් අනිවාර්යයෙන්ම දෙන්න ඕන. හරි. නැත්තම් මේක පන්තියක් වෙන්නේ නිකන් මම අර YouTube වීඩියෝ කරනවා වගේ තමයි. මම එක්කෙනෙක් අහගෙන මම YouTube channel එකක් කරනවා නේද? මම YouTube channel එකක් කරනවා. හොඳේ. මේ එතකොට දැන් ඔයාලට මේ ඇල්ගොරිදම් කියලා වචනයක් පුතේ මේ ඉස්සරහට හම් වෙනවා. හොඳද? ඇල්ගොරිදම් කියලා වචනයක් ඔයාලට හම් වෙනවා. හොඳද? මේ තියෙ ඇල්ගොරිදම්. හොඳ? ඇල්ගොරිදම්. ඉංග්‍රීසි වලින් කියන්නේ ඇල්ගොරිදම් කියලා කියන්නේ. හොඳද? ඉංග්‍රීසි වලින් කියන්නේ ඇල්ගොරිදම් කියලා කියන්නේ. හොඳද? හරි. මම දැන් මොකද කියන්න කලින් මේ කියලා බලන්න. යම් ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර සියල්ල අනුපිළිවෙලින් දැක්වූ ක්‍රමවේදයක්. හොඳද? ඉතින් දරුවෝ ඇල්ගොරිදම් කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. මෙන්න මේකට. හොඳද? මෙන්න මේ ටික තමයි ඇල්ගොරිදම් එක කියලා කියන්නේ. මොකද්ද මේ? හරි? ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර සියල්ල. මෙන්න මේ පියවර ටික. තේකෝප්පේ හදන්න යන පියවර ටිකට තමයි ඇල්ගොරිදම් එක කියලා කියන්නේ. ඕනෑම ගැටලුවක් විසඳීමට මම ස්ටෙප් ටිකක් ෆලෝ කරන්න ඕනේ. අන්නේ ෆලෝ කරන ස්ටෙප් ටික මම පිළිවෙලට ලිව්වට පස්සේ අන්න ඒකට තමයි අපි ඇල්ගොරිදම් එක කියලා කියන්නේ. හොඳයි. දැන් ඔයාලට අහන්න පුළුවන් කෙලින්ම මම මෙහෙම අහනවා. මම ඔයාලට කියනවා හරි. පරිප්පුවක් හදන්න කියලා ගෙදර. හොඳයි. දැන් මෙතන ඉන්න කාන්තාවකට පුළුවන් වෙයි. හොඳයි. ගෙදර පරිප්පුවක් හදන්න කියලා කියනවා. හොඳයි. එතකොට ඔයාලා ගිහිල්ලා දැන් කොල්ලෝ දන්න කට්ටියද ඇති පරිප්පුවක් හදන්න කියනවා. එතකොට ඔයාලා හදන්න දන්නේ නැත්නම් අම්මගෙන් ගිහිල්ලා අහන්න අම්මේ පරිප්පුව හදන ඇල්ගොරිදම් එක මොකද්ද කියලා. තේරුණාද? පරිප්පුව හදන ඇල්ගොරිදම් එක මොකද්ද කියලා අහන්න. හොඳේ තේරුණාද? ඒතර ඇල්ගොරිදම් එක කියන්නේ මොකද්ද? පරිප්පුවක් හදන පියවර ටික අනුපිළිවෙලින් ලිව්වට පස්සේ අපට එනවා පරිප්පු සෑදීමේ ඇල්ගොරිදම් එක. තේරුණාද? තේරුණාද ඇල්ගොරිදම් කියන වචනේ තේරුම? හරි? දන්නේ නැහැ කියලා කෙනෙක් කියලා. හරි? දන්නේ නැත්නම් ඕන ඉගෙන ගන්න ඕනේ ඇල්ගොරිදම් එක මොකද්ද? පරිප්පුවක් හදන ඇල්ගොරිදම් කට්ටිය ඉගෙන ගන්න ඕන. දන්නේ නැත්නම්. හරි? දැන් සමහර ඇල්ගොරිදම් තියෙනවා කුස්සිය අමාරුයිනේ. දැන් ඔය පොලොස් එහෙම හදන ඇල්ගොරිදම් එක ලේසියෙන් අල්ලගන්න අමාරුයිනේ. සමහර ඇල්ගොරිදම් දන්නේ ඔය ආච්චිලා හොඳ හරියටම දන්නේ. ඒගොල්ලෝ හරියට කරලා තමයි හරියම ස්ටෙප් ටික දන්නේ. අපි කරන්නේ ගියොත් මනා ගන්නවානේ. දැන් ඔය ගෙදර ඔය හිතන්නකෝ මොනවද මේ අපි හිතමු මොනවද? දැන් ගෙදර හදන ඔය ආස්මි. දැන් ආස්මිය සාමාන්‍යයෙන් ගමකට ඉන්න හදන්න පුළුවන් 4-5 දෙනයිනේ. නේ? ඇයි? ආස්මි හදන ඇල්ගොරිදම් එහෙම ලේසියෙන් අල්ලගන්න බෑ. දන්නේ උන් කියලා දෙන්නේ නැහැ. හරි? අන්න ඒ වගේනේ. හරි? දැන් ඔය කැවුම්, මුං කැවුම්, කොණ්ඩ කැවුම්. කොණ්ඩ කැවුමක් එහෙම හදන්න යනවා කියන්නේ එන ගේමක්. තේරුණාද? හරි? එතකොට මේ ඇල්ගොරිදම් කියන වචනේ තේරුණාද? ඇල්ගොරිදම් කියලා කියන්නේ වෙන මොකක්ද නේ පුතේ? අපි මේ නමක් දෙනවා.
මොකක් හරි මේ පියවර ටිකට හොඳේ ඕනම ගැටලුවකට අපි විසඳුමක් හොයන්න යද්දී ඒ විසඳුමට යන ස්ටෙප්ස් ටික අපි ලිව්වට පස්සේ අන්න ඒ ස්ටෙප්ස් වලට තමයි අපි මේ ඇල්ගොරිතම් එක කියලා කියන්නේ. මේ ප්‍රොබ්ලම් එකට අපි සොලියුෂන් එකට යන ඇල්ගොරිතම්. හොඳේ. ඇල්ගොරිතම් කියන වචනේ ඔන්න ඕකයි. හොඳේ. ඔයාලට ඉස්සරහට ඔය ඇල්ගොරිතම් එක වැඩ කරන්න තියෙනවා. හොඳේ. තේරුණාද? මේ හොඳේ. එතකොට අපි මුලින්ම මෙන්න මේක පොඩ්ඩක් ලියා ගමු. හොඳේ. ලියන පුතේ මාතෘකාවක් ගැටලුවක් විසඳීම කියලා. ගැටලුවක් විසඳීම කියලා මාතෘකාවක් ලියන්න. ගැටලුවක් විසඳීම. ගැටලුවක් විසඳීම ඉංග්‍රීසි වලින් වරහන් ඇතුළේ දාන්න problem solving කියලා. හරි. problem solving කියලා වරහන් ඇතුළේ දාන්න ඉස්සරහින්. හරි. ගැටලුවක් විසඳීම problem solving. හරි. එතකොට ලියන්න පල්ලෙහා ලියන්න පුතේ මම නෝට් එකක් දෙන්න මේ හොඳ කට්ටියම ලියා ගන්න. ගැටලුවක් විසඳීමට ප්‍රථම ගැටලුව හොඳින් විශ්ලේෂණය කළ යුතුය. ගැටලුවක් විසඳීමට ප්‍රථම ගැටලුව හොඳින් විශ්ලේෂණය කළ යුතුය. ඒකටම ලියන්න එම විශ්ලේෂණය තුලදී ගැටලුවට අදාළ ආදාන වරහන් ඇතුළේ දාන්න ඉන්පුට්ස් කියලා. වරහන් ඇතුළේ දාන්න ඉන්පුට්ස්. ආදාන ඊට පස්සේ ක්‍රියාවලිය. ඒකට වරහන් ඇතුළේ දාන්න process. P R O C E S. process. ක්‍රියාවලිය වරහන් ඇතුළේ process සහ ප්‍රතිදානය ඒකට වරහන් ඇතුළේ දාන්න output. ප්‍රතිදානය වරහන් ඇතුළේ output හඳුනා ගැනීම සිදුවේ. හරි. ඔතන පුතේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ කඳ ගන්නවා. හරි. මල්ල පෙන්නන්නම්.
ඒ කියන්නේ මෙන්න මේ හොඳේ ඕපන් වෙනවා මෙන්න මෙහෙම කරගන්න inputs මේක තුළ දාගන්න inputs කියලා පළවෙනි එකේ inputs input මේක output ඊට පස්සේ මෙතන process ඔන්න ඔය පල්ලෙන් අඳගන්න ඒකට පල්ලෙන් input output process එතකොට මේවා පුතේ මේ සරලයි වගේ පෙවුනට මේ concept ඔයාලගේ ඔළුවේ හරියට තිබ්බ නැත්නම් ඔයාලට මේ අර මුලක් අගක් තේරෙන්නේ නැහැ මේ පාඩම සරලම දේවල් තමයි හොඳටම ඉගෙන ගන්න. ඒතර මේ ප්‍රෝග්‍රෑමින් පාඩමේ මෙන්න මේ දේ. හරි. අපි මේ හැම වෙලේම මෙන්න මේකත් එක්ක තමයි අපි ඩීල් කරන්නේ. මෙන්න මේ චක්‍රයත් එක්ක තමයි ඩීල් කරන්නේ. හරි. problem solving වලදී අපි inputs එක වැඩ ගන්නවා. ඊට පස්සේ මේ output එක ලබා ගන්න අවශ්‍ය process එක මොකක්ද කියලා අපි හොඳට අඳුර ගන්නවා. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි මේ process එක follow කරලා අපි output වලට යනවා. හරි. මේක අඳ ගන්න input process output හරිද? අඳගත්තද? හරි නේද? හරි. හරි. දැන් මේ මෙතන තියෙනවා දැන් මෙතනත් මේ තව උදාහරණයක්. හොඳයි. දැන් අපි දැන් අර තේ කෝප්පේ හදන්න ගියා වගේම ඔන්න මෙතන තියෙනවා මෙන්න මේ දෙවෙනි උදාහරණය. පළවෙනි එක බලමු. ෆෘට් සලාඩ් එකක් හදන්න යනවා නම් මොනවද අපරුණ ඉන්පුට්ස්? හරි. මොනවද? පළතුරු වර්ග ගොඩක් ඕන නේ. ඊට පස්සේ process එකේ තියෙනවා දැන් මෙතන අපට ඕන පළතුරු වර්ග නම් ටික දාන්න පුළුවන්. හොඳ ඉන්පුට්ස්. මොනවද? කෙල්, කෙසෙල්, ගස් ලැබු, අන්නාසි, ඇපල් වගේ අපර ඕන නම් එහෙම පළතුරු ටික දාතයි. තව මොනවද? තව ලුණු ඕන, සීනි ඕන. අන්න එහෙම අපිට මේ කල්ලම ලියන්න පුළුවන් ඕන. හොඳේ. ඊට පස්සේ process එකට අපි දානවා අන්න process එක. හොඳේ. පළතුරු ඡේදුවා, පළතුරු කැපුවා, කලවම් කරා, සීනි ඇඩ් කරා, ලුණු ඇඩ් කරා, ටේස්ට් කරා, මදි නම් තව සීනි දැම්ම අන්න ඒ වගේ අපට process එක යන්න පුළුවන්. හොඳේ. ඒතකොට ප්‍රතිදානයට එනවා. ඔන්න අන්තිම ෆයිනල් අවුට්පුට් එක එනවා. හොඳේ. දැන් මේක අපේ ඇත්ත ලෝකේ කතාවන්නේ. දැන් හිතන්න මට ඕන වෙනවා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න ඕන වෙනවා. අන්න දැන් පොඩ්ඩක් ඔන්න මැතමැටිකල් ගානක් නේ. අපිට ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න ඕන වෙනවා. හොඳයි. අපි මේ වගේ රෙක්ටැන්ගල් එකක් තියෙනවා. හොඳද? ඍජු කෝණාශ්‍රයක්. මේ වගේ රෙක්ටැන්ගල් එකක් තියෙනවා. හොඳයි. මේ රෙක්ටැන්ගල් එකේ පුතේ අපි හිතමු දිග A උස B කියලා.
AB. එහෙනම් මේකේ වර්ගඵලය මම කොහොමද හොයන්නේ? දිග වැඩි කරනවා පල්ලෙන් නේ. මට මේකේ වර්ගඵලය හොයන්න පුළුවන් A වැඩි කරලා B වලින් නේ. අපි සාමාන්‍යයෙන් ඒරියා හොයන ඔය විදියට. අපි ඒරියා වර්ගඵල හොයන්නේ ඔන්න ඔය විදියට. හොඳයි. ඒරියා. හරි. ඔන්න දැන් අපි සාමාන්‍යයෙන් අපි දන්නවා හරි. ත්‍රිකෝණාශ්‍රයක් තියෙනවා නම් ඔන්නෝම වර්ගඵලය හොයන්නේ නේ. එහෙනම් ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න ඕන නම් මම මොනවද දැනගන්න ඕන? මෙන්න මේ දෙක දැනගන්න ඕනේ. A නුයි B නුයි. බිත් එකයි ත්‍රිකෝණාශ්‍රයේ බිත් එකයි height එකයි දැනගන්න. උසයි පළලයි දැනගත්තා නම් මට පුළුවන් ඒරියා එක කැල්කියුලේට් කරන්න පුළුවන් නේ. හරි. මේක තමයි ප්‍රශ්නේ. ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න ඕන. හරි. එහෙනම් ඉන්පුට්ස් මොනවද? ත්‍රිකෝණාශ්‍රයේ දිග, ත්‍රිකෝණාශ්‍රයේ පළල තමයි ඉන්පුට්ස්. හරි. එතකොට මේ දෙක ඉන්පුට් වුණාට පස්සේ මගේ process එක මොකද්ද වෙන්නේ? දිග වැඩි කරනවා පළලෙන්. අන්න process එක. අන්න මට එතකොට ප්‍රතිදානයක් එනවා output එකක් එනවා ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය එනවා. නේද? ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය එනවා. හොඳද? දැන් ඔයගොල්ලෝ මෙන්න මේ දෙවෙනි උදාහරණය ලියා ගන්න. මෙන්න මේක. හොඳද? පළවෙනි එක ඕනේ නැහැ. දෙවෙනි උදාහරණය ලියා ගන්න ඕන. එක්සැම්පල් කියලා දාලා මේක ලියන්න. ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය සෙවීමට ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය සෙවීමට දාලා මේ ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය සෙවීම කියලා දාලා ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය සෙවීම කියලා දාලා ආදාන ඉංග්‍රීසියෙන් වුණ දාන්න පුළුවන් වරහන් ඇතුලේ ඉන්පුට් කියලා දාලා ත්‍රිකෝණාශ්‍රය දිග තමයි ත්‍රිකෝණාශ්‍රය පළල ලියා ගන්න. ඊට පස්සේ ක්‍රියාවලිය වරහන් ඇතුලේ process කියලා දාන්න දිග වැඩි කිරීම පළල ප්‍රතිදානයේ ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය. හරිද? ඕක දාලා ඕක ඉස්සරහෙන් ඇඳ ගන්න අර මම අර ඇඳේ. මේක ලියලා හොඳ මේ ටික ලියාගෙන ඒක ගාවින් මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රය ඇඳලා AB කියලා දාලා මෙන්න මේ ඒරියා සමානයි A වැඩි කිරීම B කියලා ලියාගත්තොත් ලියා ගන්න එහෙම ලියා ගන්න හොඳ ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය සෙවීම කියලා දාලා ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන මේ ඉස්සරහ වරහන් ඇතුලේ ඉංග්‍රීසි වලින් දාගත්තත් වඩා හොඳයි හොඳේ ආදාන ඉස්සරහෙන් වරහන් ඇතුලේ ඉන්පුට් කියලා දාන ක්‍රියාවලිය ප්‍රොසෙස් කියලා දාගන්න ප්‍රතිදානයේ අවුට්පුට් කියලා දාන්න මම ඉංග්‍රීසි වචන වලට ලියවන්නේ පුතේ මේ ICT කියන පාඩමේ ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ඉංග්‍රීසි වචන හරියට ඔළුවට දාගන්න ඕනේ හොඳේ මොකද මේක ඉංග්‍රීසිත් එක්ක යන පාඩමක් දිගටම හොඳේ ඉතින් වටිනවා ඔයාලා ඉංග්‍රීසි වචන පුරුදු වෙන එක හරි ලියාගෙන ඉවර නම් මට කියන්න ඕන හොඳේ chat එක දාන්න ඉවරයි ඉවර කට්ටිය හරි ඉවරයි නේ good හොඳේ ඉවරයි හරි දැන් ඔයගොල්ලෝ example 2 කියලා දාලා example 2 කියලා දාලා මෙන්න මේක ලියා ගන්න හොඳද
ලියන්න දැන් අපි මේ කතා කරපු අපි ඉන්නේ ඒක ලියාගෙන මතක වෙන්නත් එක්ක හොඳද example 2 කියලා දාලා ඒ කෝපයක් සෑදීම කියලා දාලා හොඳ ඒ කෝපයක් සෑදීම හොඳ ඒතර මේකේ ආදාන කියලා දාලා ලියා ගන්න අපේ ආදාන ටික මොනවද හොඳ තේ කොළ හොඳ තීනි හොඳ උණු වතුර හොඳ කෝපය ඊට පස්සේ ඔව් හීටරයක් කියලා දාන්න හීටරයක් ඊට පස්සේ ක්‍රියාවලිය කියලා දාලා ඒකට මේකේ ස්ටෙප් ටික පල්ලෙහාට 1 2 3 දාලා අපි ලියා ගන්න. හොඳද? මේකේ ස්ටෙප් ටික ලස්සනට ලියමු. දාලා ලියන්න මේ පල්ලෙහා තියෙන ටික ලියා ගත්තා නම් හරි වන්ද? මම මේ පල්ලෙහා ටයිප් කරන්න ටික. වතුර උණු කිරීම. ඔව්. වතුර උණු කිරීම. දෙක ඊට පස්සේ උණු වතුර කෝපයට දැමීම. දැන් අහන්න පස්සේ ඕක මේ මෙහෙම කරන් තිබ්බ නේද? අහෙම කරන් තිබ්බ නේද? හරි. මේ නිකන් මේ අපි උදාහරණයක් විදිහට ගන්න හොඳේ. දැන් ඕක හදන්න පුළුවන් විදි කීපයක් තියෙනවා තේ කෝපයක්. මොනිය අර රෆ්ලි කියන්නේ හොඳ. හරි. 3. ඊට පස්සේ තේ කොළ එකතු කිරීම. තේ කොළ දාන්න. හොඳයි. 4. සීනි අපි සීනි හැන්දක් එකතු කිරීම. හැන්දක් හොඳ. සීනි හැන්දක් එකතු කිරීම. කලවම් කිරීම. ඊළඟ ස්ටෙප් එක කලවම් කියද්දි මේලා යන්නේ කලවම් කිරීම. කලවම් කිරීම. හරි. then මොකද කරන්නේ? 6. හොඳේ. සීනි ප්‍රමාණවත් දැයි බැලීම. බදිනම් 4 වෙනි පියවරට නැවත යාම. හොඳයි. සීනි ප්‍රමාණවත්ද බලන්න. මදි නම් 4 වෙනි පියවරට නැවත යන්න. ඒ කියන්නේ සීනි හැන්දක් එකතු කිරීම කියන ස්ටෙප් එකට ආය යනවා කලවම් කරනවා ආයෙ මෙතෙන්ට එනවා. හොඳයි. ආයෙ බලනවා සීනියක්ද කියලා. ප්‍රමාණවත්ද කියලා බලනවා. මදි නම් ආයෙ යනවා 4 වෙනි පියවරට. හොඳයි. ලූප් රිපිටේෂන් කියලා කියන්නේ ඔන්න ඕවට. හොඳයි. පුනරාකරණ කියන්නේ අන්න ඒ වගේ වල තමයි. පුනරාකරණ. හොඳයි. දැන් ඔය ඉස්සරහට පුනරාකරණ කියලා කතා කරන්නේ ඔන්න ඕවට තමයි. හොඳයි. නැවත කරන ඒවා. සීනි බැලුවා සීනි මදි නම් ආයෙ ගියා සීනි දැම්මා ආයෙ කලවම් කරා ආයෙ චෙක් කරා සීනියක්ද කියලා මදි නම් ආයෙ යන 4 වෙනි පියවරට ආයෙ චෙක් කරනවා සීනි දානවා ආයෙ චෙක් කරනවා ඔන්න හරි පුනරාකරණ කියන්නේ ඔන්න ඕවට හොඳයි නැවත සිද්ධ වෙන ඒවාට ඒතකොට 7 වෙනි ස්ටෙප් එකේ හොඳයි හරි 7 වෙනි ස්ටෙප් එක හරි ඉතින් නේ අන්දාන අවසානයේ finish හොඳයි ඔන්න
තේ කෝපයක් ආවා. ඒතර අන්තිමට ප්‍රතිදානය කියලා දාන්න. ප්‍රතිදානය තේ කෝපයක්. හොඳයි. ප්‍රතිදානය තේ කෝපයක් එනවා. හොඳයි. මෙන්න මේ ටික පුතේ ලියාගන්න example 2 කියලා දාලා. තේ කෝපයක් සෑදීම කියලා දාලා ආදාන මේ ටික දැම්මා ක්‍රියාවලියට මේ ටික දැම්මා ප්‍රතිදානයට මේ ටික දැම්මා. හොඳද? ආදාන ප්‍රතිදාන ක්‍රියාවලිය. ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන ක්‍රියාවෙන් ඉවරයිලා මට කියන්න. දැන් මේ ටික මේ පොඩ්ඩක් සමහර අයට බෝරින් වෙයි මේ දන්නවා නම් ඒත් කමන්නේ නැහැ පුතේ අපි කරමු. හොඳද? මේ ටික හරියට මම අර ක්ලියර් කරලා කරනවා. මොකද නැත්තම් මට සැටිස් නැහැ. මොකද ඔයාලගේ එක එක ලෙවල් වල නොලෙජ් ලෙවල් වල කට්ටිය ඉන්නේ. සමහරු දන්නවා සමහරු දන්නේ නැහැ. ඒ හින්දා මම මේ ටික කරවන්න ඔයාලට. ඒ හින්දා දැන් මේවා දන්න කට්ටිය ඉන්නවා නම් just there. okay so we come to good class. හරි. හොඳ හොඳ දේවල් අපි අන්තිමට තමයි කරන්නේ. හොඳ. එහෙනම් පොඩ්ඩක් අල්ලගෙන ඉන්න. හරි. දැන් ඔයාලා මෙතන මෙන්න මෙහෙම පොඩි වැඩකුත් කරන්න. හොඳද? දැන් අපි ඊට පස්සේ කතා කරන්නේ මෙන්න මේක නේ. අපි කතා කරන්නේ ඇල්ගොරිතම් එක කියලා කියන්නේ මොකක්ද කියලා අපි කතා කරන්නේ නේද? ඔයාලා මෙතන මෙන්න මේ ඉස්සරහෙන් ඔන්න ඔහම වරහණක් දාලා හරිද? වරහණක් දාලා ලියන්න මේකට ලියන්න තේ කෝපය සෑදීමේ ඇල්ගොරිතම. කියන්නේ තේ කෝපය සෑදීමේ ඇල්ගොරිතම කියලා මේ ඉස්සරහෙන් ලියන්න. හොඳයි. තේ කෝපය සෑදීමේ ඇල්ගොරිතම කියලා මේ ඉස්සරහින් ලියන්න. හොඳයි. ඉතින් ඇල්ගොරිතම කියලා අපි කතා කරන්නේ ඕක තමයි 아무තු දෙයක් නෙමෙයි. හොඳයි. ස්ටෙප්ස් ටිකට තමයි ඇල්ගොරිතම් කියලා කියන්නේ. හොඳද? ලියුවා. මේ ඉස්සරහින් වරහණක් දාලා යන තේ කෝපය සෑදීමේ ඇල්ගොරිතම්. හොඳයි. හරි. දැන් ලියන්න මාතෘකාව. අපි ඇල්ගොරිතම කියන්නේ මොකක්ද කියන එක අපි ඒකේ ඩිෆිනිෂන් එක ලියන්න. හොඳද? ලියන්න පුතේ. ඇල්ගොරිතම යන කුමක්ද කියලා ලියන්න. ඇල්ගොරිතම යන කුමක්ද කියලා ලියලා
algorithm. ඔකට ඉස්සරහ වරාගතුල දාන්න algorithm කියලා ඉංග්‍රීසියෙන්ත් ලියන්න. හරිද? algorithm. හරි? algorithm. ALGORITHM algorithm. ඉංග්‍රීසියෙන් කියන්නේ algorithm කියලා. සිංහලෙන් තමයි algorithm කියලා කියන්නේ. algorithm. ඒකට ඒක ලියන්න පල්ලෙහා ලියන්න මෙන්න මේ ටික. යම් ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර සියල්ල. හොඳයි. ඔක්කොම ස්ටෙප්ස් ටික තියෙන්න ඕන. හලන්න බෑ මොකද. හොඳයි. දැන් අර සීනි දානේව තේකොළ දානේව හලන්න බෑ. හොඳයි. ඔක්කොම ස්ටෙප්ස් ටික තියෙන්න ඕන. හොඳයි. පියවර සියල්ල අනුපිළිවෙලින් දැක් වූ ක්‍රමවේදයක් ඇල්ගොරිතමක් ලෙස හැඳින්වේ. දැක් වූ ක්‍රමවේදයක් ඇල්ගොරිතමක් ලෙස හැඳින්වේ. හරිද? ඉතින් ඕක මතක තියාගන්න ලේසි විදිය තමයි මේ අර පරිප්පු කතාව මතක තියාගන්න. පරිප්පුවක් හදන ඇල්ගොරිතම්. හරිද? පරිප්පුවක් හදන විදිය ස්ටෙප්ස් ටික. හරිද? පරිප්පුව හේදුවා, භාජනයට දැම්මා, නේ? අම්මිටිස් කැපුවා, සුදු ලුණු දැම්මා, බීජ ලුණු දැම්මා. හරි? අන්න ඒ වගේ. හරිද? ඊට පස්සේ ලිපේ තිබ්බා, පොල් කිරි දැම්මා. කටාගෙන ඉඳි අලුත් චෙක් කරා, උණු මති නම් ආයෙ දැම්මා. හරි? ඔන්න ඕවා. හරි? ස්ටෙප් ටික. ඒවට තමයි මේ ඇල්ගොරිතම් එක කියන්නේ අන්න ඒකට. හරිද? මෙන්න මේකේ පුතේ මේ කොහොමද පියවර සියල්ල මේ පියවර සියල්ල අනුපිළිවෙලින් කියන එක අන්ඩර්ලයින් කරගන්න. හොඳයි. පියවර සියල්ල අනුපිළිවෙලින් කියන එක වැදගත්. හොඳයි. පියවර සියල්ලම තියෙන්නත් ඕන අනුපිළිවෙලින්. හොඳයි. ඒ පිළිවෙල තියෙන්න ඕන. හොඳයි. අර ස්ටෙප් වරද්ද ගන්න බෑ. හොඳයි. දැන් හිතන්නකො. ඒක අන්ඩර්ලයින් කරගන්න. පියවර සියල්ල අනුපිළිවෙලින් දැක්වූ ක්‍රමවේදය. හොඳයි. දැන් හිතන්නකො දැන් පරිප්පුවක් හදද්දී ඔයගොල්ලෝ මේ පරිප්පුව ලිපේ තියලා පොල් කිරි එහෙම දාලා පරිප්පුව ඉදීගෙන එද්දි වගේ ඒකට මේ 3-5 දාලා හරියන්නේ නැන්නේ. අපි 3-5 මිරිස් ටික දාන්න ඕන පරිප්පුව ලිපේ තිබ්බ ගමන් මේ ලිපේ තියෙන කලින් අපි මේ මිරිස් 3-5 කහ ඔය මොන හරි දාන ඒවා ටික දාලා නේ ලිපේ තියන්නේ නේ. අපි එහෙම නැතුව නිකන් පරිප්පුව හොදලා ලිපේ තියලා හොඳට පරිප්පුව ටික පැහැයිගෙන එද්දි මේ අන්තිමට කිරිත් දාලා ඊට පස්සේ 3-5 දැම්මොත් එමේ කේසනේ කන්න වෙන්නේ නැහැ පරිප්පුව. බත් කන්න වෙන්නේ නැහැ. හරි? අන්න දැක්කද? හරි? මේ පියවර සියල් අනුපිළිවෙලින් කියන්නේ ඒකයි. හරි? ඒ පිළිවෙල කඩන්න බෑ. හරි? හරියට දැන් අර දැන් ඕගොල්ලෝ ඇඳුම් අදිද්දිත් එහෙමනේ. හරි? දැන් මේස් දාලා සපත්තු දාන එකට සපත්තු දාලා මේස් දාන්න බෑනේ. හරි? ඒ වගේ තමයි. අනිත් ඒවාත් එහෙමනේ. දැන් යටින් අඳින උඩින් අඳලා ඒවා යට අඳින උඩින් අඳින්න බෑ. ඒ පියවර කඩන්න බෑ. හරි? ස්ටෙප් ටික හරියට අනුපිළිවෙලට යන්න. හරිද? ඇල්ගොරිතම් එක වැදගත්ම පාර්ට් එක ඒකයි. හොඳයි. අනුපිළිවෙලින් මේ අනුපිළිවෙලින් කියන වචනේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ඇල්ගොරිතම් එක කියන එක ඔයගොල්ලෝ ඩිෆිනිෂන් එකට යද්දි. හොඳද? අනුපිළිවෙලින් දැක් වූ ක්‍රමවේදය. හොඳයි. එතකොට දැන් මෙතනත් මේ තව උදාහරණයක් තියෙන්නේ මේ ඔයාලගේ මේ කලින් පන්ති වල තියෙනවා. හොඳයි. 7 8 තිබ්බේ මම මේ දාලා තියෙනවා. හොඳයි. දැන් මෙතන අතර පළතුරු සලාදයක් හදන්න ඕනේ ස්ටෙප් ටික තියෙනවා. හොඳයි.
අර පළතුරු හොදනවා. හොඳයි. පළතුර ගන්නවා, ඉතින් හොදනවා, කුඩා කෑලි වලට කපනවා. හොඳයි. ඊට පස්සේ කැබලි භාජනයකට දානවා. හොඳයි. සීනි දානවා. ඊට පස්සේ සලාදේ මේ වාජන වල දාලා පිළිගන්නවා. හොඳයි. ඉතින් මේ ස්ටෙප් ටික හරියට යන්න ඕන. හොඳයි. ඒකයි අර අනුපිළිවෙලින් කියන එක හරියටම අපි බලන්න ඕන. හොඳයි. එතකොට දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. හොඳයි. දැන් අපි ඇල්ගොරිතම් එකක් පුතේ ලියද්දී ආරම්භයක් අවසානයක් අපි අනිවාර්යයෙන්ම දානවා. හොඳයි. ඇල්ගොරිතම් එක අපි නිකන් අර තියරියක් විදියට ආරම්භය කියලා තමයි පටන් ගන්න. හොඳයි. අවසානයේ කියලා තමයි ඉවර කරන්නේ. හොඳයි. ඒක තමයි නිකන් අර ප්‍රීතියක් වගේ. අපි හැම ස්ටෙප් එකක්ම පටන් ගන්න කලින්ම මුලින්ම මේ ආරම්භය කියලා දානවා. හොඳයි. ඉවර කරන්නේ අවසානය කියලා දානවා. හොඳයි. එහෙමයි නීතිය. හොඳයි. අපි අල්ගොරිතම් ලියන්නේ ඒකයි. හොඳයි. දැන් ඕගොල්ලෝ ලියව නෝට් එකට පල්ලෙහෙන් තරුවක් දාලා ලියන්න. හොඳයි. තරුවක් දාලා ලියන්න සම්මත ආකාරයට ඇල්ගොරිතමයක් ලිවීමේදී සම්මත ආකාරයට ඇල්ගොරිතමයක් ලිවීමේදී සෑම ඇල්ගොරිතමයකටම ආරම්භයක් හා අවසානය තිබිය යුතුය. ආරම්භයක් හා අවසානයක් තිබිය යුතුය. හොඳයි. ආරම්භයක් හා අවසානය තිබිය යුතුය. හරි. ඔයගොල්ලෝ උතන මෙන්න මෙහෙම එකක් ඇඳ ගන්නකො. හොඳයි. මේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ. හොඳද? මේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ. මේවා ලියන්න ඕනේ නැහැ. හොඳයි. මේ පළවෙනි මෙන්න මේ දෙක විතරක් ලියලා හොඳයි. නිකන් ඔහොම ඩොට් ටිකක් පල්ලෙහාට වගේ දාලා මෙන්න මේ අන්තිම දෙක විතරක් ලියා ගන්න පුතේ. හොඳයි. එතකොට මෙන්න මේ හතර විතරක් ලියන්න. හොඳයි. ඒ කියන්නේ මට පෙන්වන්න ඕනේ මෙන්න මෙහෙමයි අපි ඇල්ගොරිතම් ලියන්නේ කියන්නේ. හොඳයි. පියවර 1 ආරම්භය කියන එක ලියන්න. මේ ටික ලියන්න. හොඳයි. ඊට පස්සේ පියවර 2 දාලා මේ ටික ලියන්න ඕනේ නැහැ. හොඳයි. නිකන් ඩොට් ටිකක් දැම්මම හරි. පියවර 11ක් දාලා මේක ලියන්න ඕනේ නැහැ. නිකන් ඩොට් ටිකක් දාන්න. මේ අතරමැදත් පල්ලෙහාට මේ වගේ නිකන් ඩොට් ටිකක් දාලා තව පියවර ගොඩක් තියෙනවා කියන එක පෙන්වන්න දාලා අන්තිම එකේ පියවර 12 අවසානයේ කියලා ලියා ගන්න. හොඳයි. ඒක නම් කිව්ව පොයින්ට් එක මේ පෙන්වන්න හදන්නේ. හොඳයි. හැම වෙලෙම අපි ඇල්ගොරිතම් එකක් ලියද්දී ආරම්භය අවසානයේ අපි සටහන් කරනවා. සඳහන් කරන්න ඕනේ. හොඳයි. එහෙමයි ප්‍රෝග්‍රෑම් එක අපි ලියන්නේ. හොඳයි. ප්‍රෝග්‍රෑම් එක ඇල්ගොරිතම් එක ලියන්නේ මේ විදිහට. හොඳයි. කියව එක තේරෙනව නේද? මේ මේවා මොකුත් ලියන්න ඕනේ නැහැ. හොඳයි. මේවා මොකුත් ලියන්න ඕනේ නැහැ. මේවා ලියන්න ඕනේ නැහැ. පියවර 1 ආරම්භය ලියුවා. පියවර 2 ටික ඩොට් ටිකක් දාන්න. පල්ලෙහාට ඩොට් ටිකක් දාලා ඊට පස්සේ පියවර 11 ඩොට් ටිකක් දැම්මා. පියවර 12 අවසානයේ කියලා දාන්න.
දැන් ෆ්ලෝ charts එක මතකද? ෆ්ලෝ charts එක පොඩ්ඩක් මතක් කරගන්න ඕන හොඳේ මේ පාඩමට. ඒතකොට ඒවත් එක තමයි ඊට පස්සේ ස්ක්‍රැච් වල අපි එක්සර්සයිස් කරන්න හදන්නේ. හොඳේ. ෆ්ලෝ chart ටික හොඳට ඔළුවේ තියෙන්න ඕන. හරිද? දැන් හරි. දැන් මේ බලන්න. දැන් එතකොට දැන් එතකොට පුතේ දැන් මේ මෙතන තියෙන්නේ මේ මොකද්ද? මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ඇල්ගොරිතම් එකක් නේද? හරි. දැන් මේ මෙතන තියෙන්නේ මේ තියෙන්නේ මොකද්ද? ඇල්ගොරිතම් එකක් තියෙනවා. හරි. මොකද්ද? චොකලට් කේක් එකක් හදන ඇල්ගොරිතම් එක තියෙනවා. හරිද? හරි. එතකොට දැන් අපිට පේනවා නේද? දැන් ඇල්ගොරිතම් එකක් මොකුත් කතන්දර නැහැ. මේ වගේ පීවර එක දැම්මා, ලිව්වා, පීවර දෙක දැම්මා. මේ ඊළඟ ස්ටෙප් එක ලිව්වා, පීවර තුන දැම්මා, චොකලට් දියේ කරගත්තා, පීවර හතර පාන් පිටියව දැම්මා, පීවර පහ දැම්මා. මේ පේනවනේ අපිට මේ පීවර කියලා මේ කොලයක නිකන් රචනා වගේ පීවර ටික ලියන් එන්න පුළුවන් නේ. මේ පීවර ටික අපිට ලියන් එන්න පුළුවන් නේ. හොඳයි. එතකොට දැන් අපිට ඔයගොල්ලෝ තව ප්‍රොබ්ලම් එකක්. හොඳයි. අපි මේක පීවර පීවර තියෙන 20ක් විතර තියෙනවා. හොඳයි. ටිකක් ලොකු ඇල්ගොරිතම් එක. තව එකක් කියන අපි හිතමු පීවර එනවා නියම 30ක් විතර 35ක් විතර. හොඳයි. අර ඒකේ නිකන් තියෙනවාද අර ආපස්සට ගිහිල්ලා අර අපි අර කරේ අර ටේක් ඕෆ් හැදෙන කී නැවත ස්ටෙප් 4ට ගියා ආයෙ සීනි දැන් මම මේ වගේ ඒවත් එහෙම තියෙනවා. හොඳයි. දැන් ටිකක් පොඩ්ඩක් ටිකක් නිකන් මේ ටිකක් අමාරුයි වගේනේ මේක දිහා බලලා නිකන් එකපාර තේරුම් ගන්න. අපි දැන් ඔක්කොම අයන්න කියවන්න ඕනේ. පියවර දිහා බලලා නිකන් ඔක්කොම මම කොනේදී ඉඳන් කියවනවා මේකේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. හොඳයි. ඉතින් අපිට ලේසි නැද්ද? මොකක් හරි විදියක් තිබ්බොත් මේක ටිකක් ලස්සන මේ අර අපි කියන්නේ graphical representation එකක් විදියට ගන්න පුළුවන්. හොඳයි. මොකක් හරි රූපමය ආකාරයකට මේක ගන්න පුළුවන් විදියක් තියෙනවනේ. හොඳයි. ටිකක් ලස්සනට ටක් ගාලා තේරුම් ගන්න පුළුවන් විදියට. හොඳයි. අන්න ඒකට තමයි අන්න ඒ අවශ්‍යතාවයේ හින්දා තමයි අපි මේ ඇල්ගොරිතම් එක මම ලියන්න විදියක් හොයා ගන්නවා. මේ ඇල්ගොරිතම් එක මම ලියන්න විදියක් හොයා ගන්නවා. මොකක්ද ඒකට කියන්නේ? ෆ්ලෝ charts කියලා කියන්නේ. ෆ්ලෝ chart. ෆ්ලෝ chart. මම මේ ෆ්ලෝ chart පාවිච්චි කරන්නේ මොකටද? මේ ඇල්ගොරිතම් එක පුතේ මේ වඩා පහසුවෙන් වඩා ලේසියෙන් මේ රෙප්‍රසන්ට් කරන්න විදියක් බලා ගන්න විදියක්. ඒක ලේසි. හොඳයි. අපේ ඇහැට ටක් ගාලා පේනවා. හොඳයි. ටක් ගාලා අපේ ඇහැට බලද්දි රයිට් මේක මෙහෙම මෙතනින් කොහොම ගිහලා රයිට් මෙහෙම නේද වෙන්නේ. හොඳයි. අන්න ඒ වගේ. හොඳයි. ෆ්ලෝ chart කියලා කියන්නේ ඔන්න ඕක. හොඳයි. අපි ෆ්ලෝ chart කියලා කතාව එන්නේ සිංහලෙන් කියන්නේ ගැලීම් සටහන. හොඳයි. ගැලීම් සටහන. හොඳයි. ඒතර ගැලීම් සටහනක් කියලා කියන්නේ මොකද්ද? ඇල්ගොරිතම් එක පියවර රූපමය ආකාරයෙන් ග්‍රැෆිකල් විදියට ඉදිරිපත් කිරීම. හොඳයි. මෙහිදී එක් ක්‍රියා පෙන්නුම් කිරීම සඳහා සුවිශේෂ වූ රූප සටහන් භාවිතා කරනවා. හොඳයි. ඉතින් මේකෙදි මේ අපි ෂේප්ස් ටිකක්
අපි මේ නිර්වචනය කරගන්න හොඳේ right මෙහෙම එකක් පෙන්වන්නේ මේ වගේ shape එකක් ඇතුලේ හොඳේ දැන් ඔගේ තියෙන ප්‍රධාන shape ටික තමයි මෙන්න මේ වගේ හොඳේ input තියෙනවා inputs තියෙනවා inputs outputs පෙන්වන්නේ මෙන්න මේ වගේ අපි කියන ඇද වෙච්ච rectangle එකකින් හොඳේ එතකොට input output නේමෙන් පෙන්වන්නේ input එකක් හරි input හරි output හරි පෙන්වන්නේ මේක ඇතුලෙන් පෙන්වන්නේ හොඳේ අපි input එක output එක අපේ algorithm එකේ තියෙනවා නම් මේ shape එක හොඳේ එතකොට rectangle එක මොකද්ද rectangle එක process එක හොඳේ process එක මෙන්න මේ වගේ මේ chocolate දිය කර ගැනීම හොඳේ මේවා process හොඳේ භාජන පිරිසිදු කර ගැනීම න process හොඳේ මෙන්න මේවා විල input palm පිටි මේ පියවර 4 මේවා input palm පිටි baking powder add කරනවා හොඳේ අන්න inputs ඒවා input හොඳේ දැන් මේක පියවර 5 පියවර 5 කියන්නේ මොකද මේ butter cream වලතුරු ගසා ගැනීම ඒක input එකක්ද process එකක්ද කියන්න බලන්න ඒක input එකක්ද process එකක්ද process එකක් නේ ඒක process එකක් නේ හරි ඒ කියන්නේ අපි මොකක් හරි වැඩක් කරනවා නේ දැන් ඇඩ් කරන ඒවා තමයි input හරි ඇඩ් කරන ඒවා හරි ගන්න ඒවා හරි ඒවා input output අරක process එකක් හොඳේ එතකොට මේ දිය කරගත් චොකලට් එකතු කර ගැනීම එකත් input එකක් වෙන්න පුළුවන් හැබැයි මේක නම් මේකට process එකකට දාන්න පුළුවන් හොඳේ අපි කලින් අර දිය කරගත්ත එකනේ හරි ඒක පොඩි doubt එකක් තියෙනවා හරි input එකක් විදිහට කියන්න පුළුවන් හොඳේ කිරි එකතු කිරීම අනිවාර්යයෙන්ම input එකක් හොඳේ සාදාගත් මිශ්‍රණය කේක් තෙරියද පුලුස්සා ගැනීම අනිවාර්යයෙන් මේක process එකක් හොඳේ පුලුස්සාගත් පසු නිවන්ට ලැබීම එක process එකක් හොඳේ අවශ්‍ය පරිදි සලසා පිළිගැනීම කියන්නේ output එකක් හොඳේ අපේ output එක හරි ඔන්න මේ flow chart වල පුතේ මෙන්න මේ shape ටික තමයි basicallyම තියෙන්නේ හොඳේ input output එක පෙන්නන්නේ මේ වගේ ඇලවෙච්ච rectangle එකක් හොඳේ parallelogram කියලා කියන්නේ යන්නේ rectangle එකකින් තමයි process එකක් පෙන්නන්නේ rectangle එකකින් තමයි process එකක් පෙන්නන්නේ තව decision එකක් ගන්න ඕන හොඳේ ඒ කියන්නේ අර සීනි ඇද්ද කියලා බලනවා හොඳේ අපි අර තේ කෝප්පේ හදන එකේ වැළුවනේ අපි අර සීනි ඇද්ද කියලා බලනවා හොඳේ එතකොට සීනි මම මවුස් එකේ ලියන එකේ පොඩ්ඩක් ඇද වෙනුනේ සීනි ඇද්ද කියලා බලනවා හොඳේ එතකොට දැන් මේ තියෙන අපි මේක කියන ඩිසිෂන් එකක් කියලා හොඳේ තීරණයක් හොඳේ ඩිසිෂන් එකක් හොඳේ තීරණයක් ගැනීම එතකොට මේකේ මෙතනින් දෙකක් එනවා එළියට හොඳේ ජර්ස් නෝ එන්නේ හොඳේ සීනි අපි බලන්න සීනි ඇද්ද කියලා හොඳේ නැත්නම් සීනි ඇතිද කියලා බලන්න හොඳේ ඒකේ එනවා නෝ කිව්වොත් මොකද්ද කරන්න කියලා දෙනවා යර්ස් කිව්වොත් මොකද්ද වෙන්නේ කියලාත් අපි කියන්න ඕන හොඳේ සීනි ඇද්ද හොඳේ නැත්තම් සීනි මදි නම් මොකද්ද කරන්නේ අපි යනවා ආපස්සට උඩහට යනවා හොඳේ සීනි ඇති නම් අපි යනවා පල්ලෙහාට යනවා ඉස්සරහට යනවා අන්න ඒ වගේ ඩිසිෂන් එකක් පෙන්නනවා නම් කොහොමද කියන්නේ හොඳේ ඊට පස්සේ මේ වගේ අපි මේ ඇරෝස් වලින් සම්බන්ධ කරන හැම වෙලේම හොඳේ අපි අනිවාර්යයෙන්ම එකකින් අනිත් එකට මේ වගේ ඇරෝ වලින් සම්බන්ධ කරන්න ඕන හොඳේ අපි ඒවට කියනවා මේ ගැලීම් දිශාව කියලා හොඳේ දැන් පුතේ අපි ඕක නෝට් එකක් දාගමු හොඳේ ෆ්ලෝ chart කියලා ලියන්න පොඩි මාතෘකාවක් ෆ්ලෝ chart කියලා මාතෘකාවක් ලියන්න ෆ්ලෝ charts ෆ්ලෝ charts කියලා මාතෘකාවක් ලියලා ලියන්න පුතේ ඒකට පල්ලෙහා ලියන්න
අපි පොඩි විස්තරයක් දාගමු ඔකට. හොඳ. මේක. හොඳ ගැලීම් සටහනක් කියනු ගැලීම් සටහන්ගේ ලිවන්නේ මාතෘකාවක්. වරහන් ඇතුළේ දාන ෆ්ලෝ charts කියලා දාන්න. ඒක ලියන්න පුතේ ගැලීම් සටහනක් කියනු ගැලීම් සටහනක් කියනු ඇල්ගොරිදමයක 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 පියවර ඇල්ගොරිදමයක පියවර රූපමය ආකාරයෙන් රූපමය ආකාරයෙන් ඒකට වරහකට දාන්න graphical representation රූපමය ආකාරයෙන් වරහකට දාන්න graphical representation කියලා ලියන්න රූපමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි ඉදිරිපත් කිරීමයි ඉදිරිපත් කිරීමයි ඉදිරිපත් කිරීම දැන් ඔයගොල්ලෝ මෙන්න මේ chart එක පුතේ අඳ ගන්න මෙන්න මේ chart එක ඔක ඇඳගෙන ඔය ඉංග්‍රීසියෙන් තියෙන ඒවට ඉංග්‍රීසියෙන් තියාගෙන සිංහල තේරුමක් ලියා ගන්න ඕන හොඳ මේ වගේ බගුවක් ඇඳ ගන්න හොඳද ඇඳගෙන සිම්බල් කියලා දාන්න භාවිතය කියලා දාන්න ෆන්ක්ෂන් කියලා දාලා මෙන්න මේ වගේ ඇඳ ගන්න එතකොට මේකට ලියා ගන්න මේ ආරම්භය ඔමින්දු පුතා මේවා YouTube channel එකක් කරනවද මේ ඔය ස්ක්‍රීන්ෂොට් එක දාගෙන ඉන්න එකද ඔමින්දු ආරම්භය හොඳයි ගොඩක් හොඳයි ආරම්භය අවසානය දැන් කොච්චර කාලෙද පටන් ගන්න ජනවල් කරනවානේ ලින්ක්ස් එක දාන්න බලන්න මම සබ්ස්ක්‍රයිබ් කරන්න ලින්ක්ස් එක දාන්න පුතේ මේ chat එකට අපේ යාළුවෝ සබ්ස්ක්‍රයිබ් කරන්න පන්ති ඉන්න කට්ටිය අවසානයි මමත් කරනවා පුතේ do it easy guide කියලා ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න ඔය chat එක දාන්න ඕන ඕන
මේ තියෙන මම කරන channel එක. ඉංග්‍රීසියෙන් පෙන්නන මම දැන් මේක. do it is guide. හරි. මේ ඔන්න link එක දාලා තියෙන කැමති කට්ටිය subscribe කරන්න. මේ හොඳ වැඩක් හොඳයි. හරි හොඳයි. YouTube එක කරනවා කියන්නේ ඇත්තටම හොඳයි. ගොඩක් වැදගත්. හොඳයි. හරි. ඊට පස්සේ මේ ඉන්පුට් අවුට්පුට් එකට දාගන්න සිංහල දාගන්න පුතේ ආදාන ප්‍රතිදාන නේ ඉන්පුට් අවුට්පුට් කියලා ඉංග්‍රීසියෙන් ලියාගන්න ඕනේ ආදාන ප්‍රතිදාන හරි සාමාන්‍ය පුතේ මේ 1000ක් බැලුවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් views 1000කට මේ රුපියල් ඩොලර් 5ක් 10ක් වගේ විතර ගාණක් එනවා. හැබැයි බලන රට අනුව වෙනස් වෙනවාද? දැන් ලංකාවේ බැලුවා කියලා ලොකුවට එන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ ටාගට් කරනවා නම් පිට රටවල් වල කට්ටිය ඉංග්‍රීසි වීඩියෝස් වලින් ඒ කියන්නේ US UK බේස් වගේ රටවල් වල ටාගට් කරනවා නම් මේ 1000කට ගෙවන ප්‍රමාණය වැඩි. දැන් views 1000කට ලංකාවේ ගෙවන ඩොලර් එකක් දෙයක් නම් ඒ රටවල views 1000කට මේ ඩොලර් 10ක් විතර ගෙවන වෙන්න පුළුවන්. හරිද? ඒක ඩිපෙන්ඩ් වෙන ඔඩියන්ස් එක මත. හරිද? ඒ හින්දා පුළුවන් තරම් try කරන්න ලංකාව නෙවෙයි පිට රටවල් ටාගට් කරලා YouTube වීඩියෝ හදන්න try කරන්න. ඉංග්‍රීසි වලින්. ඒක හොඳ outcome එකක් ගන්න පුළුවන්. ලංකාවත් හොඳයි ලංකාවේ ලොකු. ඉතින් දැන් ඔය විරාජ්ලා හැම දැන් ඔය මැරීගෙන වීඩියෝ හදන්නේ නැහැ. වීඩියෝ අවුට් කරපුවම කෙලින්ම සින්දුවේ පොස්ට් එක දවස් දෙකකින් එනවා. හරි තමයි. ඊට පස්සේ process එකට දාන්න ක්‍රියාවලිය මේවා හරි වැදගත් දැන් මේවා මේ මම මේ පොඩි පොඩි කතන්දර මේ flow chart ඔය පුතේ ඔළුවේ හරියට නැත්තම් මේ ඉස්සරහා මේ පාඩම් ටික කරන්න බෑ. හරි මම මේකේ මෙතනින් පටන් ගන්නවා. එහෙනම් මේ ටික ලේසියෙන් නගන්න එපා හොඳට ඔළුවට දාගන්න ඕනේ. ක්‍රියාවලිය ක්‍රියාවලිය මම මවුස් එකෙන් ලියන්නේ ඒක කැතයි. ඩිසිෂන් එකට දාන්න ඉංග්‍රීසියෙන් ලියලා තීරණය කියලා. හොඳයි. තීරණය. තීරණය. හොඳයි. ෆ්ලෝ ඩිරෙක්ෂන් එකට දාගන්න ගැලීම් දිශාව. ගැලීම් දිශාව. ගැලීම් දිශාව. ඔන්න රන්තිස ඔෆිෂියලි සබ්ස්ක්‍රයිබ් කරා මින්දු මගේ සංජීව කරලාගේ මම සබ්ස්ක්‍රයිබ් කරන්නේ මින්දු not subscribe කරා එතකොට පුතේ මෙතන අන්තිමේ කනෙක්ට් හොඳයි මේ කනෙක්ටර් කියන එකට දාගන්න සම්බන්ධක මම හිතන්නේ මේක ඔයාලට වැඩි යූස් වෙන කමන්නේ දාගන්න හොඳයි සම්බන්ධක
සම්බන්ධකය හරි සම්බන්ධක හරි connect නිවන හරි අපි දැන් නිකන් පොඩි ෆ්ලෝ chart එකක් ලියලා බලමු අපි නිකන් පොඩි ෆ්ලෝ chart එකක් ලියමු දැන් පුතේ මේ ෆ්ලෝ chart අඳින්න software තියෙනවා හොඳයි මෙන්න මේ draw.io කියන software එකේ පුළුවන් අපිට ෆ්ලෝ chart අඳින්න හොඳයි create new diagram මේකේ මේ software එකේ පුළුවන් පුතේ flow chart අපට අඳින්න හොඳයි මේ draw.io කියලා software හොඳයි මෙන්න මෙයා මෙතන desktop එකේ මෙන්න මේක මෙන්න මෙයා draw.io එතකොට දැන් පුතේ ඔන්න මේ අපිනේ පොඩි එකක් ඇඳලා බලමු මුලින්ම අපි හිතමු මට හොයන්න ඕන මේ මොකද්ද මේ අපි හිතමු රෙක්ටැන්ගල් එකක මට ඕන මේ වර්ගඵලය හොයන්න හොඳයි රෙක්ටැන්ගල් එක වර්ගඵලය මට හොයන්න ඕන හොඳයි එතකොට අපි මම මේ ස්ටෙප් ටික මුලින්ම ලියා ගන්න හොඳයි මම මේක ඉංග්‍රීසි වලින් ලියන්නම් මම සිංහල ලියන්න බෑ find the area of rectangle හොඳයි rectangle හොඳයි හරි දැන් ඔය මේ flow chart එකක් ලියන්න කලින් flow chart එකක් අඳින්න කලින් අපි සාමාන්‍යයෙන් අර ස්ටෙප් ටික ලියා ගන්න ඕන හොඳද ස්ටෙප් 1 හොඳයි එතකොට මොකද්ද පළවෙනි ස්ටෙප් එක ස්ටාර්ට් එක නේ මම අනිවාර්යයෙන්ම ස්ටාර්ට් n කියලා තමයි පටන් ගන්න ආරම්භය අවසානය අන්තිමට දානවා ආරම්භය අවසානය හොඳයි ඉවර කරන්නේ n කියලා හොඳයි ස්ටෙප් 1 එක ආරම්භය හොඳයි ස්ටෙප් 2 එක ස්ටෙප් මම දැන් මේ ඇල්ගොරිතම් එක ලියන්න හොඳයි ස්ටෙප් 2 එක තමයි මොකද්ද හොඳයි අපි කියමු get the width and height of rectangle එකේ දිගයි පළලයි ලබා ගන්න හොඳයි මම මේ අඩෙන් ලියන්න මේ සිංහලෙන් නේද ලියන්න බෑ කාද නෑ ඉන්නන්නේ ස්ටෙප් 3 එක හොඳයි මොකද්ද කරන්නේ ඕනනම් මේක කෑලි දෙකකට කඩන්න පුළුවන් හොඳයි get the width of rectangle හොඳයි ඊළඟට දානවා එහෙනම් get the height of rectangle හොඳයි ස්ටෙප් දෙකක් හොඳයි get the width of rectangle get the height of rectangle හොඳයි ඊට පස්සේ step 4 එකට දානවා calculate area හොඳයි කොහොමද width වැඩි කිරීම height හොඳයි දිග වැඩි කරන පළලෙන් හොඳයි ඊට පස්සේ මම මොකද කරන්නේ වර්ගඵලය කියන්න ඕනේ දැන් වර්ගඵලය හෙව්වනම් කියන්න ඕනේ මම මොකද්ද මට කියන්න පුළුවන් display වර්ගඵලය display area කියන්නේ වර්ගඵලය හොඳයි හරි ඔන්න වැඩේ හරි step 6 එක දානවා n හොඳද ඔන්න පුතේ
රෙක්ටෑන්ගල් එක ඒරියා එක වර්ගඵල හොයන ඇල්ගොරිදම් එක. හොඳේ. මෙන්න ඇල්ගොරිදම් එක. හොඳේ. අපේ ඇල්ගොරිදම් එකේ මොකද්ද? හොඳේ. ගැටලුවකට විසඳීමක් අපි හොයන්න යද්දී අනුගමනය කළ යුතු පියවර සියල්ල අනුපිළිවෙලින් ලියන එකනේ. අනුපිළිවෙලින්. ස්ටෙප් ටික ඒ විදිහට. හොඳේ. හරි. දැන් එතකොට ඔන්න දැන් පුතේ මට පුළුවන් මේකට දැන් අපේ ඔන්න ඇල්ගොරිදම් එක තියෙනවා. හොඳේ. අපේ ඇල්ගොරිදම් එක තියෙනවා. මට දැන් පුළුවන් මේක ග්‍රැෆිකල් විදියට රෙප්‍රසන්ට් කරන්නනේ. මේක මට ග්‍රැෆිකල් විදියට රෙප්‍රසන්ට් කරන්න පුළුවන්. මම මොකද්ද පාවිච්චි කරන්නේ ඒකට? මම ෆ්ලෝ chart කියන මෙතඩ් එක පාවිච්චි කරනවා. හොඳයි. මම ෆ්ලෝ chart කියන මෙතඩ් එක පාවිච්චි කරනවා. මෙන්න මේ ඇල්ගොරිදම් එක රූපමය ආකාරයෙන් පෙන්වන්න. හරිද? මේක මට පුළුවන් දැන් මෙතන මේ මම මේ අකුරෙන් ලිව් එක ටිකක් ලස්සනට එකපාරු දැක්ක ගමන් පේන විදියට මම දැන් මේ පෙන්වන්න හදන්නේ. හොඳයි. මෙහෙමයි ඉතින් අදින්නේ ඒක. කොහොමද අදින්නේ? හොඳයි. දැන් අපි ආරම්භයක් අවසානයක් මොකෙන්ද කියන්නේ? මෙන්න මේ ෂේප් එකෙන්නේ. මෙන්න මේ ඕවල් හැඩේ. අර රවුම පොඩ්ඩක් බිත්තරේ වගේ හැඩයක්. හොඳයි. ආරම්භයක් අවසානයක් කියන්නේ ඒ විදිහට. හොඳද? මම මෙන්න මේ ෂේප් එක ගන්නම්කෝ. හොඳයි. ඉලිප්ස් එක. හොඳයි. ඕකට ඔන්න ඔය ඇද කරලා ගත්තාම අපිට එන්ඩ් එකක් ස්ටාර්ට් එක කියන්න පුළුවන්. හොඳයි. මේ තියෙන මොකද්ද එතකොට? ස්ටාර්ට්. හොඳයි. මෙන්න ස්ටාර්ට් එක. හොඳයි. සයිස් එක පොඩ්ඩක් වෙනකම් බලන්න. හොඳයි. ඔන්න ස්ටාර්ට් එක. ඊට පස්සේ අපේ මොකක්ද ඊළඟ ස්ටෙප් එක? get the width of rectangle. හොඳයි. ඒ කියන්නේ මේ ඉන්පුට් එකක්ද ප්‍රොසෙස් එකක්ද? ඉන්පුට් එකක් නේද? හොඳයි. මේ අපි ඉන්පුට් එකක් පුතේ පෙන්නන්නේ මෙන්න මේ විදිහට. ඔන්න ඔය රෙක්ටැන්ගල් එකට කලලා වගේ ඇන්ගල් වල. හොඳයි. ඇද වෙච්ච රෙක්ටැන්ගල් එක. හොඳයි. එහෙනම් ඒ ඉන්පුට් එකක් නේ. ඒ කියන්නේ මෙන්න මේ ෂේප් එක. හොඳයි. මෙන්න මේ ෂේප් එක. එතකොට මේක එනවා මෙතෙන්ට. හොඳද? අපි මේකට දාමු මෙන්න මේ ස්ටෙප් දෙවෙනි එක. get the width of rectangle. හොඳයි. මේකට ෆොන්ට් එකේ සයිස් එක පොඩ්ඩක් ලොකු කරමු. හොඳද? දැන් වැදගත්ම දේ තමයි මේ වගේ මේ ගැලීම් දිශාව පෙන්වන්න ඕන. හොඳයි. මේ දත්ත ගැලීමේ දිශාව. එන්න මේ ඇරෝ ටික අපි අනිවාර්යෙන් හරියට පෙන්වන්න ඕන. හොඳද? ඉතින් මේ ස්ටාර්ට් එකේ ඉඳන් මම මේ වගේ මෙන්න මේ පල්ලෙහාට ඊතලයක් එනවා. හොඳයි. දැක්කද? හොඳයි. මූට සම්බන්ධ වෙන්න ඕන. හොඳයි. අපි ඒකෙන් තමයි දැන් right මේ ස්ටෙප් එකේ මේකට යන්නේ මේකෙන් මේකට යන්නේ කියලා දැනගන්න එහෙමයි. හොඳයි. දැන් ඔන්න ස්ටෙප් 2 එක හරි. දැන් ස්ටෙප් 3 එක get the height of rectangle. හොඳයි. ඉතින් මට මේක ලේසියෙන් පුළුවන් මේකේ කොපියක් ගන්න. මේක උඩ ක්ලික් කරා control C control V. මේ වගේ කොපියක් ගත්තා පල්ලෙහාට ගත්තා. හොඳයි. මම මේක එඩිට් කරනවා get the width නෙවෙයි height කියලා. හොඳයි. height get the height of rectangle. දැන් ආපහු මොකද කරන්න ඕන? දැන් height එකත් කියන්නේ input එකනේ. ඒකයි අර angle shape එක ගත්තේ. හොඳේ. හැදෙවිච්ච rectangle එක. මම move සම්බන්ධ කරනවා මේකට. හරි. right. ඔන්න අපේ step 3 වෙනි එකත් හරි. ඊළඟ step එක මොකද්ද? step 4 එක. calculate area. හොඳේ. width වැඩි කිරීම height දිග වැඩි කිරීම පළල. හොඳද? අන්න ඒ මොකද්ද තියෙන්නේ? process එකක් තියෙන්නේ. process එකක් තියෙන්නේ. හොඳේ. මෙන්න process එකක් දාන්නේ කොහොමද? හොඳේ. මෙන්න මේ rectangle shape එකෙන් තමයි process එකක් දාන්නේ. හොඳයි. rectangle shape එකෙන් තමයි process එකක් දාන්නේ. හොඳයි. අපි ඒක දාමු calculate area. හොඳයි. width
වැඩි කිරීම height with වැඩි කිරීම height මේකෙත් අපි font size එක ලොක් කරමු හොඳයි එතකොට අනිවාර්යයෙන්ම උඩේ ස්ටෙප් එක මේකට සම්බන්ධ වෙන්න ඕනද උඩේකින් පල්ලෙහාට ඇරෝ එකක් එන්න ඕන හොඳද කවුද ජනිරු අහලා තියෙනවා ලැප් එක රීසෙට් කළාලු ඇප් ඔක්කොම ගියාලු ඒකට Microsoft Office දාගන්න කොහොමද කියලා මේ Office පුතේ මගේ තිබුණා මම අර ඔන්ලයින් අප්ලෝඩ් කරපු මේ setup file එක තිබ්බා මම ඒක වාට link එක දාන්න group එකට download කරගන්න කරගෙන ඒකෙන් දාගන්න Office 2016 එක මට මතක විදිහට තිබුණේ මේ එහෙම නැත්නම් torrent එකක් හරි download කරගෙන දාගන්න මම ඒක දාන්නම් මට ඔබට මතක් කරන් group එකේ මගේ Google Drive එක මම දාලා තිබ්බේ download කරගෙන මේ දාගත්තාම හරි වුණා හරි ඊට පස්සේ step 5 display area අන්තිම එක හොඳයි දැන් අපි දන්නවා input එකක් හරි output එකක් හරි පෙන්නන්න අපි මෙන්න මේ එකම shape එක තමයි use කරන්නේ හොඳයි input වලටත් මේ shape එක output වලටත් ওই shape එකමයි හොඳයි ඉතින් මෙතන අපේ ඊළඟ step එක display area නේ මම මේකට දානවා අර input output shape එක මේකම දානවා හොඳද එතෙන්ට දානවා display area මේක font එක වල ලොක් කරමු display area ලොකු වැඩි පොඩ්ඩක් පොඩි කරමු දැන් ඔන්න මේකේ arrow එකක් මෙතෙන් සම්බන්ධ වෙනවා හරි ඊට පස්සේ ඉවරයි නේ අන්තිම එක මම මුගේ කොපියක් අරගෙන පල්ලෙහාට දාන්නම් අන්තිමට start නෙවෙයි end මම ඉංග්‍රීසියෙන් ලිව්වේ හොඳේ ඔයාලට කොහොමලක් වෙන්නේ නැති කියලා මම හිතනවා කොහොමද ඉංග්‍රීසියෙන් පුතේ මේක පුරුදු වෙන හොඳයි ඔයාලට හොඳයි හරි දැන් ඔය සරලම flow chart එකක් ඇන්දේ හොඳද start කරා get the width of rectangle ගේ පල්ල ගත්තා input එක get the height of rectangle input එකක් පේනවා shape එක මෙන්න process එකක් දැක්කද හොඳයි calculate area සමානයි width and height හොඳයි display area අපි අන්න output එක හරි output එකත් මේ shape එකමයි ඊට පස්සේ end හොඳද දැන් ඔයගොල්ලෝ මුලින් මෙන්න මේ ටික ලියාගෙන හොඳද මුලින් මේ ටික ලියාගෙන ඊට පල්ලෙහාන් මෙන්න මේ flow chart එක ඇඳ ගන්න ඕනේ හොඳද example කියලා දාලා ඉංග්‍රීසියෙන් ලියාගන්න කමන්නේ හොඳද ඉංග්‍රීසියෙන් ලියන්න හොඳ ඒතර ඉංග්‍රීසි පුළුවන් වෙනවා පොඩ්ඩක් හරි මේ find the area of rectangle හොඳ example කියලා දාලා find the area of rectangle ඒකට පල්ලෙන් දාන්න algorithm කියලා algorithm කියලා දාලා step ටික ලියන්න ඒකට ඉස්සරහෙන් flow chart එක අඳ ගන්න වැඩි ඉවර කළා මට කියන්න මම group එකට දැම්ම කොට එක ඕකේ
liver ඉවරයිද කියන්න පුතේ අනික් කට්ටිය දැන් ඔන්න ඔයගොල්ලෝට දැන් ලාවට වගේ තේරෙන්න මම මේ පාඩමට එන්ටර් වෙන්න කොහොමද කියලා. හොඳයි. දැන් ඔයාලගේ පේනවද? ඔයාලගේ පුතේ පාඩම් පටන් ගන්න මෙන්න මෙතනින්. පේනවද මේ? අරලා තේරීම කියලා මේ ෆ්ලෝ chart එකක් එහෙම දාලා ඊට පස්සේ මම ස්ට්‍රෙච් එකක් දීලා තියෙනවා. හොඳයි. පේනවද මේ? මේ ෆ්ලෝ chart එකක් තියෙනවා. එතකොට අපි ෆ්ලෝ chart වල මුලින්ම එන්ටර් වෙන්න ඔන්න ඔය විදිහට තමයි. හොඳයි. මුලින්ම ප්‍රොබ්ලම් සෝල්විං ගැන කතා කරලා ඉන්පුට් අවුට්පුට් මොකද්ද කියලා බලලා ඊට පස්සේ හරි ස්ටෙප්ස් අපි ලියනවා ඇල්ගොරිතම් ලියනවා ඇල්ගොරිතම් පෙන්නන ආකාරයක් තමයි ෆ්ලෝ chart කියන්නේ ඊට පස්සේ අපි බලනවා මේ ඇල්ගොරිතම් එක තියෙනවා මේ control structures කියලා එකක් හරි පාලන ව්‍යුහ කරන පාලන ව්‍යුහ තමයි ඔයාලා 8 වසරෙන් පටන්ගෙන දැන් මේ 9 වසරේ කන්ටිනියු කරන් යන්නේ. පාලන ව්‍යුහ කියන්නේ. හොඳයි. අන්න ඒක තමයි දැන් මේ අපි ඊළඟට ඒක තමයි පුතේ හරියටම පාඩම ඔයාලා. පාලන ව්‍යුහ කියන්නේ. ඒක තමයි මේ කන්ටිනියු කරන්නේ 9 වසරේ. ඉතින් ඒකට මම ආරම්භයක් තමයි ගත්තේ. දැන් මම දැක්ක පන්තියට කීප දෙනෙක් ඇවිල්ලා ගියා සමහරවිට තමයි පාඩම පුළුවන් දන්නේ නැහැ. පුළුවන් කටියට තියෙයි. ගැටලුවක් නැහැ. මේ මත තියාගන්න අමාරු දේවල් තමයි පුතේ හොඳටම කරන්න ඕන සහ සමහරවිට අපි හිතනවා ලේසි දේවල් තමයි සමහරවිට අපි හරියටම දන්නේ නැත්තේ හොඳ ඒ හින්දා මේ ඇටෙන්ෂන් දෙන්න හැම වෙලේම මම ටිකක් අර වැලියබල් දේවල්ම තමයි කියන්නේ ඔයාලට මේ අනික මම ඔය ගන්නන්නේ පුතේ ඔයාලට මේ 9 වසරට ටාගට් කරලා නෙවෙයි ඉස්සරහා 10 11ට යනකම්ම ඕන වෙන දේවල් ඒ ටයිප් එකෙන් තමයි මම ටීච් කරන්නේ හොඳේ ඒ හින්දා ඔය කියන ඉගෙන ගන්න දේවල් ඔක්කොම වැදගත් හොඳේ වටිනවා එන try කරන්න අල්ලගන්න අනිවාර්යෙන්ම වටිනාකමක් තියෙනවා හරි දැන් මේක අපි දැන් මේ එක්සැම්පල් 1 කියලා දාගත්ත මෙතෙන්ට හොඳයි ෆ්ලෝ chart යටතේ ඔතන පුතේ තව අපි එක්සැම්පල් එකක් ලියාගමු මේක ලිව්ව නේද තව එක්සැම්පල් එකක් අපි ලියාගමු example 2 කියලා පුතේ ලියන්න මුලින් මාතෘකාව example 2 කියලා දාලා උදාහරණ දෙක කියලා දාලා මෙන්න මුලින්ම ලියන්න පොඩි මේක ලියන්න කාසියක් උඩ දැමීමෙන් පසු කාසියක් උඩ දැමීමෙන් පසු කාසියක් උඩ දැමීමෙන් පසු කාසියක් උඩ දැමීමෙන් පසු වැටුනේ සිරස හෝ අගය ද යන්න වැටුනේ සිරස හෝ අගයද යන්න පෙන්වීම සඳහා ගැලීම් සටහනක් අඳින්න ගැලීම් සටහනක් අඳින්න කියලා දාලා ඒකට පල්ලෙහෙන් මෙන්න මේ ෆ්ලෝ chart එක අඳගන්න මේකේ ආරම්භය තියෙනවා නිමාව හරි අවසාන හරි අන්තිමට තියෙනවා හොඳද ඊට පස්සේ පුතේ ඔන්න
මුලින්ම process එකක් තියෙනවා. හරි input නෑ මෙතන. හරි කෙලින්ම කාසිය උඩ දානවා. හරි ඊට පස්සේ මෙන්න තියෙන decision එකක් දැක්කද? හරි decision එකක් තියෙන වැටුනේ සිරසද? හරි decision එකේ shape එක මේකනේ මතකද? හරි මෙන්න මේ diamond shape එක. හරි උඩින් යන පල්ලෙහාට ඊට පස්සේ yes හරි no හරි option දෙක එන්නේ. හරි yes කිව්වොත් මොකද්ද වෙන්නේ? no කිව්වොත් මොකද්ද වෙන්නේ? හරි එතන මෙතන චෙක් කරනවා වැටුනේ සිරසද කියලා. හරි වැටුනේ සිරසද කියලා චෙක් කරන්න. හරි ඔව් නම් මොකද කරන්නේ? මෙන්න output shape එකක් තියෙනනේ. මේ output එකක් තියෙන. input output shape එකනේ. සිරස බව පෙන්වන්න. නැතනම් එහෙනම් සිරස වැටෙන්නේ නැත්නම් මොකද? එහෙනම් අගේනේ. එහෙනම් අගේ බව පෙන්වන්න. නැත කියලා කිව්වොත් මේක ඔව් නම් මේක. හරි ඊට පස්සේ මේ දෙකම මේ දෙකෙන්ම ඊතල එනවා end එකට. හරි නිමාව කියන එකට ඔන්නම පේනනේ. මෙතනින් මේ ඊතලෙත් එනවා. මේ ඊතලේ මෙහෙමත් එනවා. හරි මේ ඊතලන මෙහෙම කෙලින් මේකට සම්බන්ධ කරන්න පුළුවන් මෙහෙම. එහෙම දැම්මත් වැටද දන්නේ නැහැ. හරි ඔකත් එනගා මේ මම පුතේ වැඩි අර පන්තිය රෂ් කරෙත් නැහැ. කඩමින්ද මම තාම මේ පටන් ගත්තේ ඉඳන් වැඩි ස්පීඩ් කරන්නේ මම පොඩ්ඩක් ස්ලෝ එකේ යන්නේ. අපි මෙහෙම සති දෙක තුනක් කරලා පොඩ්ඩ ස්පීඩ් අප් කරමු. මේ හින්දා මේ ලොකු රෂ් එකක් නැහැ හිමීට කරමු. වෙලාව තියෙන කරගන්න ලොකු සිලබස් එකක් නැහැ ඔයාලගේ 9 වසරේ. මම ඔය ෂේප් එක ඇදලා දාන්න ඔයාලට ඇදලා දෙන්නම් කොහොම හරි. හොඳයි. මේ ඔය ටික අඳ ගන්නකො. ඔය YouTube එකේ මේ කරන කට්ටිය හොඳයි කරන්න දෙකටම මේ සබස්ක්‍රයිබර්ස්ලා 1000 පෙන්න ගන්න පුතේ මේ ඔයාලට පුළුවන් මේ මොනිටයිසේෂන් වලට ඇප්ලයි කරන්න. හොඳයි. එකම දේ ඔයගොල්ලෝ YouTube කරද්දි try කරන්න උපරිම 100%ක් ඔයාලගේ ඔරිජිනල් කන්ටෙන්ට් කොපි දාන්න මේපා කොපි කරන්න එපා කොහෙන්වත් විශේෂයෙන්ම ඔඩියෝ ෆයිල් මියුසික් හොඳද ඔය වීඩියෝ වලට මියුසික් මොන හරි දානවනම් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් 100% try කරන්න ඔරිජිනල් ඒවා ගන්න. හොඳයි. ඔරිජිනල් කියන්නේ sorry කොපිරයිට් නැති ඒවා. හොඳයි. YouTube වල ඔඩියෝ ලයිබ් එකෙන් ගන්න පුළුවන් මේ ඒ වගේ හොඳයි. මේ නිකන් ඔය හැමෙන් ඩවුන්ලෝඩ් කරලා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දාන්න එපා මොනිටයිස් කරන්න නැති කේස් එක. ඉතින් ඔය තමයි මේ වැදගත් ඒවා. මේ හරි. ඔය ටික ලියාගත්ත නේද? 10නේ. අපි එන පන්ති නවත්තමුනේ. ඔයාලට නිදිමතත් ඇති. මේ මම වැඩි පුතේ මම රෂ් එකේ පන්ති කරේ නෑ මම නෝමල්ම ගියේ. හැමින් කරේ ඒ හින්දා මේ තවත් බෝරින් ලදීකුත් ඇති. මම අද software ඇල්ලුවේම නෑ මේ theory part එක කතා කරේ. හරි. අපි හැමින් ඇදගෙන යමු. මේ හැමින් කරමු වටනාගමත් තියෙන හිමීට ඉස්සරහට යද්දී හොඳේ. හරි එහෙනම් පන්ති නවත්තමු උදේ. හරි මම රෙකෝඩින් එක දාන්නම් group එකට. මේ හරි එහෙනම් කට්ටියන good night. හරි